ආදරණීය දුවල ඒගොල්ලෝගේ අම්මලා තාත්තලා ඒ හැමෝගෙම අවසර ගන්න ගමන් මම ආදරණීය ගුරු මෑණිවරුන්ගෙනුත් අවසර ගන්නවා. මට ලින්ච් ඩේ වාරිකාව කියන්නේ අලුත් තැනක් නෙවෙයි. මම දුවලත් එක්ක කතා කරන්න හිතුවේ. දැන් මෙතන ඉන්නේ මට තේරෙන්නේ ඔගොල්ලෝ මහන්සිලා උගන්නලා හරියටම ඔගොල්ලන්ට මේ ගුරු මහත්මයා මහත්මීට වෙලා තියෙන්නේ හාල් ගරලා අන්තිමට හාටික පහලට දාලා නැමිලි ඉතුරු වෙනවා වගේ කියලා තමයි දැන් හිතිරට ඇයි ඒ ගත්ත අය බී ගත්ත අය ඔක්කොම ගිහිල්ලා ඔගොල්ලෝ මහන්සිලා ඒගොල්ලන්ට ඒ අරන් දුන්නා ඒ නමයක් අරන් දුන්නා ඒගොල්ලෝ මහන්සිලා ඒගොල්ලෝ ගිහිල්ලා හැබැයි කනගාටු වෙන්න එපා එහෙම අය තමයි සමහර වෙලාවට හිතන්නේ නැති තැන් වලට යන්නේ ඒක නිසා ලින්ස් ඩේ වාරිකා දුවලට පටන් ගන්න කලින් මම කැමති යෝජනා කරන්න 20යි 22 දී ඔයගොල්ලෝ පින්නන්න මේ ලංකාවටම අපිට දෙයක් කරන්න පුළුවන්. ඔබ හිතනවට වඩා ඔබ විශාලයි. මම අද උගන්වන්න යන්නේ ඒක. ඔයගොල්ලෝ හිතනවට වඩා ඔයගොල්ලෝ විශාලයි කියන එක තමයි මම උගන්වන්න යන්නේ. ඒක කියන්න කලින් අද දවස ගැනත් මට දෙයක් කියන්න ඕනේ. අද මම මේ උත්සව අවස්ථාවට සහභාගී වෙන්න කලින් උදේ පාන්දර නැව් ඒ වගේම හරිම සොඳුරු අත්දැකීමකට මුහුණ දීලා තමයි යන්නේ. මෙතන මුසල්මාන් කාන්තාවනුත් ඉන්න නිසා මම ඔබේ ඒ සිරිත් විරිත් ගැන හරියටම දන්නේ නැහැ. මම හින්දු සිරිත් විරිත් ගැන දන්නවා. නමුත් මේ සම්බන්ධව ඔබේ සිරිත් විරිත් ගැන මට අදහසක් නැහැ. ඒක මම අහගන්න ඕනේ. අද මගේ ලේඩි කියන්නේ මගේ නීස් මල්වර නැගතින් දොරට වැටේ. ඒ දිනාවේ මම කල්පනා කරා මේ විදිහ චාරිත්‍රයක් ගෑනු ළමයි වෙනුවෙන් තියෙන එක හොඳයි. වෛද්‍ය විද්‍යානුකූලව බැලුවොත් නම් මේක හරිම සරල දෙයක්. මම පහුගිය දවස් ටිකේම කරපු වීඩියෝ වල ඇත්තටම මම කතා කරේ මානව ලිංගිකත්වය ගැන. human sexuality. ඒක කතා කරන්න හේතුව මම පුද්ගලිකව විශ්වාස කරනවා මේ වයසේ දරුවෙකුට ලිංගිකත්වය ගැන නිවැරදි අධ්‍යාපනයක් දෙන්න ඕනේ කියලා. එහෙම නිවැරදි අධ්‍යාපනයක් දුන්නේ නැත්නම් ඒගොල්ලෝ වැරදි දේවල් ඇක්සෙප්ට් කරගන්නවා හරි ඉක්මනට. උදාහරණයක් විදිහට මගේ සායනයට එන කෙනෙකුට මම කිව්වොත් ඔබට මානසික රෝගයක් තියෙනවා, ඔබේ මොළයේ රසායනික ද්‍රව්‍ය වල වෙනස්කමක් වෙලා තියෙනවා. ඒක නිසා ඔබ මෙන්න මේ වෛද්‍යවරයා කියලා කාගේ හරි මනෝ වෛද්‍යවරයෙක් ගොඩක් වෙලාවට අපි දන්නා හඳුනන අයගේ නම් නෙමෙයි ඒ ප්‍රවීණයේ විශේෂඥයාගේ නම් දාලා ලියුමක් දීලා එතනට ගිහිලා මුණ ගැහෙනවා. එතකොට කියනවා මේවා බිව්වොත් නින්දයයිද? මේවා බිව්වොත් වැඩ කරන්න බැරිලු නේද? මේවා බිව්වොත් මතක නැති වෙනවලු නේද? මම අහන කවුද කියන්නේ? කඩේ ඉඳලාලු. ඔනේ කියන අය. වෙන ඇයි මේ පුතාලා ඉස්කෝලේ වෑන් ගිහින් වෑන් නංකල්? තව වෙන කවුද? ඇයි මේ අපේ ගෙදර මේ උයන්ට පියන්න අතුදාවට නේයක් කිව්වා. බලන්න මේ රටේ අධ්‍යාපනය ලැබලා දියුණු වෙලා එක තැනකට ගියපු අයගේ මතයට වඩා සමාජයේ මතය පිළිගන්න ක්‍රමය මිනිස්සු වෙනස්. ඒක නිසා මම මේ දුවලට පටන් ගන්න ඕනි කියලා හිතුවේ. දැන් පොඩ්ඩක් එතන ඉන්න තාත්තලාට මම මේක කරන්න බෑ තාත්තලා ඉස්සරලා නැහැ. ඒ දෙන්නයි තුන්දෙනයි ඉන්නේ. ඒක නිසා දුවල චුට්ටක් S2 වහගන්න. S2 වහගන්න පුතේ හොඳට ලස්සනට ඉඳ ගන්න ගෑල්ලාමෙක් වගේ. තවුන ගෑල්ලාමෙක් වගේ. මට පේන්නේ ඔබට මේ දැන් පිපුණු මල් වගේ. අලුත් සුදු ගවුම් ඇඳලා අලුත් පන්තියට යන්න අලුත් බලාපොරොත්තු එක්ක නේද? අපි තෝමිගේ කාලයක් තිබුණා නේද? දැන් ඔයගොල්ලෝගේ හිතෙන් ඔයගොල්ලෝ මල්වර නැගතින් නාපු දවසට යන්න. හිතෙන් යන්න. හිතෙන්. හිතෙන් යන්න. උදේ පාන්දර සීතලේ ගැහි නේද? සීතලේ ගැහි සුවඳ බෙහෙත් වතුර පුරවපු කලයක්, පිච්චමල් පුරවපු කලයක්. හරිම පිරිසුදුවට අම්මා ඔයගොල්ලෝගේ ඔළුවට වැක්කෙනවා. ඒ වක් කරන ගමන් ටීචර්ලට මේක හිතා ගන්න අවසර තියෙනවා. ඒ වක් කරන ගමන් අම්මා ඔයගොල්ලෝ සුදු රෙද්දකින් වහගෙන ඔතාගෙන පරිස්සමට කාගේවත් ඇහැ ගෙහෙන්නේ නැති වෙන්න ගෙට අරගෙන ආවා. ඇයි? පිපිච්ච මලක රූපේ එයා දන්නේ නැති නිසා වතුර කොරහකින්
දැන් මූණ දිහා බලන්න. වතුර කොරහින් මට මාව පේනකොට මම දැනගන්න ඕනේ මං හිතනවට වඩා මං විශාලයි. ඇඟින් නෙමෙයි. ඒක තමයි මට ඔයගොල්ලන්ට පෙන්නන්නේ. දැන් බලන්න මේ ආපු දවස් මතක් වෙනවද ඔයාලට? මතක් වෙනා යතු උස්සන බලන්න. ආසයි නේද දවස් මතක් වෙනකොට? හරි. දැන් ඇස් අරින්න හිමීට. දැන් මෙහෙම ඉඳලා ආවම ඔයගොල්ලන්ට ලස්සන ගවුම් හම්බුණා. අලුත් පාට ඇඳුමක් අඳ සමහරට ගොඩක් පුංචි වෙන්න ඇති. හැබැයි ඔයගොල්ලන්ට ලොකු වගකීමක් බාර දුන්නා. කුල කාන්තාවක් විදිහට තමයි ඔයගොල්ලෝ ගෙදරින් එළියට යන්න ඕනේ. ඒ ගෞරවය හැමදාම රැකගන්න කියන එක. ගෑනු ළමයෙක්ට ලොකු වගකීමක් තියෙනවා කියන එක. ගෑනු ළමයෙක් කියන්නේ පරිස්සමෙන් ජීවත් වෙන්න ඕනේ කෙනෙක් කියන එක. ඒක දන්නේ අම්මලයි ටීචර්ලයි තාත්තලයි. වැඩි හරියක් අම්මලා තමයි අවවාද දෙන්නේ තාත්තා රකින්න. ඇයි? ඔයගොල්ලෝ හිතුවට මේ අහසේ පියාඹන්න පුළුවන් කියලා මේ අහසේ එහෙම පහසුවෙන් පියාඹන්න බෑ. මේ අහස විදුලි අකුණු මන්දාරම් එක්ක තමයි පියාඹන්න වෙන්නේ. ඉතින් දුවලට මම මේ ලිංගික අධ්‍යාපනයේ මූලික පාඩම තමයි මේ YouTube channel එකත් එක්ක අම්මලාට මේක බලන්න පුළුවන් අමාත්‍යසානායක කියලා. ඒකේ ඉතුරු කොටස මානව ලිංගිකත්වයේ ආරම්භයේ ඉඳන්ම මේ මල්වර වීම ගැන කුතුහලයක් තිබුණා. හැබැයි දැන් වෛද්‍ය විද්‍යානුකූලව ඒක හොයාගෙන තියෙනවා. මේ නැවුම් බලාපොරොත්තු එක්ක ඕගොල්ලෝ දොරට වැඩින්නේ දහසක් දේවල් ඔළුවේ තියාගෙන. එතකොටත් ඕගොල්ලන්ට කිසි බරපතලක් නැහැ. ඔයගොල්ලෝ දන්නේ නැහැ මේ මොකක්ද වෙන්නේ කියලා. ඔළුවේ තියෙන්නේ හම්බෙන තෑගි ප්‍රමාණය ගැන. හරිද? ඔළුවේ තියෙන්නේ පහුවෙන්ද ඉස්කෝලේට කේක් ගෙනියන්නේ කොහොමද? ඔළුවේ තියෙන ඉස්කෝලේ ගියාම යාළුවෝ විහිළු කරන එක. ගගා විහිළු කරන එක. නේද? ආසයි අනිත් ළමයි කෙක්කිනා ඒගොල්ලෝ ලොකු ළමෙක් වෙලා 10 වෙලා එහෙම කියලා කියනවා අනේ මට වෙන්නේ කවද්ද? දැන් මට උනාට පස්සේ තමයි අයියෝ වයි මේක උනේ කියලා හිතන්නේ. කොච්චර කරදරයි. නේ? ඇත්ත නේද ටීචර් මං කියන්නේ? ඉතින් මේක හැබැයි ජීව විද්‍යානුකූල ක්‍රියාවලියකට සරල කරන්න එපා. ජීව විද්‍යානුකූල ක්‍රියාවලියකට ලඝු කරන්න එපා. මේකත් එක්ක ඕගොල්ලන්ට ලොකු වගකීමක් ලැබෙනවා. මවක් වෙන්න සුදුසුකමක් ලබන එක තමයි මේකෙන් වෙන්නේ. හැබැයි මවක් වෙන්නේ සුදුසු වයසේ. අවුරුදු 12දී 13දී මේ ජීව විද්‍යානුකූල ක්‍රියාවලිය ආරම්භ වුණාට අපි පරිණත වෙලා නැහැ අම්මා කෙනෙක් වෙන්න. ඒකට පරිණත වෙන්න ඕනේ. දැන් ළමයි ඉපදිච්ච ගමන් ඇවිදින්නේ නැහැ. එහෙම ඇවිද්දන්න බෑ. වැටි දන ගන්න, බඩ ගන්නවා. ඉස්සර පෙරලෙනවා. බබා පෙරලෙනවාද කියලා නේ අපි අහන්නේ. දැන් ටීචර් කෙනෙක් ප්‍රසූත නිවාඩු ඉඳලා ආවම අහන්නේ කොහොමද දැන්? ඔව් අනේ බබා පෙරලෙනවා දැන් කාලා එන්න ලෝබයි. ඊට පස්සේ දන ගන්න. ඊට පස්සේ බඩ ගන්න. බඩ ගන්නවා දන ගන්නවා බඩ ගාලා දන ගන්න. ඊට පස්සේ වැටි මෙහෙම වැඩි හිටගෙන ඇවිදිනවා. ඇයි? එයා ග්‍රැවිටි එකට මේ ගුරුත්වාකර්ෂණයට හිට ගන්න පුරුදු වෙනවා. හරිද? මෙහෙම සත්තු විදිහට හරහට ගිය කාලේ අපිට මෙහෙම ප්‍රශ්න තිබුණේ නැහැ. දැන් අපි ගුරුත්වාකර්ෂණයට විරුද්ධව අපි කොන්ද කෙලින් තියාගෙන හිටගෙන ඉන්නවා. ඉස්සර කාලේ වානරයන්ට ලෝම තිබුණා. ලෝම තිබුණේ අපි ඇඳුම් හොයාගෙන තිබුණේ නැති නිසා. කාලයක් ගිහින් ඇඳුම් හොයාගන්නකොට ඉදිකටු වලින් සත්ත්ව කටු වලින් ඉදිකටු හදාගෙන සත්ත්ව හම් වලින් ඇඳුම් හදාගෙන අදිනකොට ටික අපේ ලෝම හැලිලා ගියා. ආරක්ෂාවට සීතලෙන් ආරක්ෂා වෙන්න තිබුණු එක. ඉතින් ගැහැණු ළමයිගේ ජීවිතයේ ඉතා සුවිශේෂ අවස්ථාවක් මේ විදිහට ඒගොල්ලෝ කොටු කරලා සංස්කෘතික වශයෙන් වෙනම එළියට අරගෙන නාවල ආභරණ දීලා වෙන විදිහකට සලකලා කෑම බීමෙන් පරිස්සම් කරලා කියලා දෙන්නේ මොකක්ද? අද ඉඳන් ඔයා පරිස්සම් වෙන්න ඕනේ කියන එක. අද ඉඳන් ඔයාට ලොකු වගකීමක් තියෙනවා කියන එක. මුස්ලිම් සමාජයේත් එහෙමද? මුස්ලිම් අයත් එහෙමද කරන්නේ? මට ඇත්තටම ඒක අහගන්න ඕනේ. මට අද තමයි ඔක ඉතින් මම මේගොල්ලෝ කොහොමද කියන එක දන්නේ නැහැ කියලා හින්දු අය නම් මට කිව්වා පුරා චාරිත්‍ර වාරිත්‍ර තියෙනවා. ඉතින් මේ වගකීම දුවලගේ උර විසට දෙන්නේ ඇයි? මම ඉස්සෙල්ලා දුවලට කතා කරලා ඊට පස්සේ තමයි
ඉන්නකොට දැන් ඕගොල්ලෝ වගේම අන්න එහෙම ගෑන් තමයි hina ගස්සන්න තමයි මට ඕනේ. ඕගොල්ලෝ දන්නවද ලෝකේ තියෙන ලස්සනම දේ? මට මං ආසම සුදු ගවුම් ඇඳපු ඕගොල්ලන්ගේ වයසේ දුවලා දිහා බලාගෙන ඉන්න. ඕන තරම් වෙලා බලන් ඉන්නකොට මං එහෙම තැන්වල කාර් එක බ්ලොක් එකට අහුණාම ආසයි. අස්සන්ට යනවානේ ඕගොල්ලෝ. ඒ ඕගොල්ලෝගේ ওই දඟකාරකම ඕගොල්ලෝගේ හැසිරීම ඔය සැහැල්ලුව මේ වැඩිහිටි වියට ආවම තියෙන්නේ නෑ නේද ටීචර්? ඔය සැහැල්ලුව නෑ. ගෙදර යනකොට අම්මා බත් එක බෙදලා තියෙනවා. අම්මා එක පොළ අතත් මේවද? මම තුවක්කන්නේ. ගෙදර යන්නේ මෙහෙම නෙමෙයි මේගොල්ලෝ යන්නේ. ඊට පස්සේ ටයි එක පොඩ්ඩක් ගලවගෙන ටීවී එක දාගන්න. ටීවී එක දාගෙන කකුල් දෙක උඩ තියාගෙන බත් එක කනවා, කරපිංචත් කනවා, ආල්මැස කටුත් කනවා, බතුත් කනවා, පිටර කටුත් කනවා. අම්මා හදිසියෙන් පිටරේ සුද්ධ කරන්න කිව්වොත් කටුත් කනයි ටීවී එක දිහා බලාගෙන කන්න. දැන් ඒ ලෙවල් පන්තියේදී ඒව කරන්න පුළුවන්ද? හරි. දැන් මම දුවලට අප්පුඩි ගහන්න දෙයක් කියන්නද? අත් දෙක නිදහස් කරන්නකො අප්පුඩි ගහන්න අත් දෙක නිදහසේ තියෙන්න බෑ. දැන් අප්පුඩි ගහන්න කාරණේ තමයි ඔන්න දැන් 20යි අපි කීයේද ඒ ලෙවල් කරන්නේ? 20යි. ඒතර 20යි 22 කීයේදී මට හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන් කියලා විශ්වාසයත් උස්සන්න බලන්න. දැන් මේ තාම පටන් ගත්තා විතරනේ. විශ්වාස හොඳට උස්සන්නනේ. අර පිටිපස්සේමයි. ඒගොල්ලෝ කරන්නේ නැද්ද? 20යි 23යි කමන්න ඒගොල්ලෝ 20යි 23යි පුළුවන් නේද උස්සන්නේ? good. හරි. හොඳ ප්‍රතිඵලයක් ගන්නවා දැන් නේ මම කියලා දෙන්නම් ක්‍රමය. දැන් උන අප්පුඩි ගහන්න අත් දෙක නිදහස්ද? අත් දෙක නිදහස්ද? ඔයගොල්ලන්ට අප්පුඩි ගහන්න කියනවා 3. අම්මලාගේ අත් නිකන් හිදි වැටෙනවනේ අප්පුඩි ගහනකොට. අම්මලාට අප්පුඩි ගහන්න කියනවා වෙන එකක්. ඕගොල්ලෝගේ එක කියලා ඉවරුනාට පස්සේ. කමන්නේ නේ? ඕගොල්ලෝ අප්පුඩි ගහන එක තමයි රෑ 10න් පස්සේ. කීයෙන් පස්සේද? රෑ 10න් පස්සේ කිසිම ළමේ නැගිටලා පාඩම් කරන්න හොඳ නැහැ. දැන් අම්මලා නෙල්ලි ගෙඩිය කනකොට තිත්ත දැනෙනකොටම විසි කරන්න හදන්න එපා. නෙල්ලි ගෙඩිය ටිකක් කපනකොට තමයි පැණි රහ කලබල වෙන්නේ නැතු වෙන්නේ. මම දැන් අම්මලා ගාන කරන් දෙන්න වැටෙන්න ගියා. ඇයි මේ? මම පෙන්නන්න ඔයගොල්ලෝගේ අම්මලා කරන වැඩේ. දෙවනි කාරණේ 3ක් තියෙනවානේ. ඔයගොල්ලන්ට 2යි. 3යි. දෙවනි කාරණේ පාන්දර 4ට කලින් කීයට කලින්ද? පාන්දර 4ට කලින් නැගිටලා පාඩම් කරන්න හොඳම නැහැ. ඉස්කෝලේ ඉගෙනගෙන ගිහිල්ලා ආයෙ ගොඩාක් වෙලා බංකු විතරක් තියෙන තෙරපිලා මහන්සි වෙලා ඉන්න ඨකරන් වල හැවිල්ලපු පහසුකම් නැති ටියුෂන් පන්ති වල ගිහින් වාඩි වෙලා හිටියට ඔළුවට මුකුත් දෙන්නේ නැහැ. ඒක නිසා එහෙම ඒ විදිහට ගිහිල්ලා වෙහෙස වෙලා ටියුෂන් යන්න හොඳම නැහැ. දැන් ඔයගොල්ලෝ අත්තිය පල්ලෙහාට තියාගන්න. දැන් අම්මලා ක්ලාස් කරගන්න. එහෙම සාධාරණ නෑනේ. ඔයගොල්ලන්ට 3 සැරයක් දුන්නා නම් අම්මලාට 1 සැරයක් හරි අප්පුඩි ගහන්න එපා. අම්මලාට කියන්නේ මේ වයසේ ළමයෙකුට ඩිජිටල් ස්ක්‍රීන් එක ඉස්සරහ කියන්නේ කම්පියුටරේ, ෆෝන් එක, ටීවී එක ඒක ඉස්සරහ පැයකට වඩා ඉන්න හොඳම නෑ. දැන් හරිනේ. හොඳ වැඩේ. අනිත් කෙනා ගැන හිතන්නේ නැතුව ඕක තමයි අපේ ජීවිතේදිත් වෙන්නේ. ඕක තමයි අපේ ජීවිතේදිත් වෙන්නේ. දැන් අම්මලා කලබල වුණා. දැන් මේ වෙනකොට ඕගොල්ලන්ගේ අම්මලාට හැදලා තියෙන ලෙඩේ මක් කියන්නද? කරලා පෙන්නන්නද? ඕගොල්ලන්ගේ අම්මලාට හැදලා තියෙන ලෙඩේ කරලා පෙන්නන්නද? ඔන්න ෆෝන් එක ළඟට යනවා. ඕගොල්ලන්ගේ පන්ති වල හරි වෙන මේ ඉස්කෝලේ වල හරි ළඟ ඉන්න අයගේ අම්මලාට කෝල් කරනවා. මේ අපේ දුව දැන් 20 22 කරන්නේ බයෝ සයන්ස් එක. කවුද ටියුෂන් කරන්න ආන්නේ? ඒ ප්‍රශ්නේ
ළමයි දැන් මේ කොයි මට්ටමේද ඉන්නේ කියලා මම අම්මලාගේ කතාවේදී ඒක කියන්නම්. දැන් ඊළඟට දැන් අම්මලාගේ මේ දවස්වල අම්මලාගේ වැඩේ මේක නෙවෙයිද? හොඳ ටියුෂන් මේක සිංගල් වලට කවුද? බයෝ සයන්ස් වලට කවුද? බෞද්ධ ශිෂ්ටාචාරයට කවුද? මේ ඉක්කොන් හොඳම කවුද? එයාගේ අර තියරි කැලේ හරිය නැල්ලුනේ. එයාකට ප්‍රැක්ටිකල් කැලේ විතරයිනේ. ඉතින් අම්මලා තමයි මේ කියන්නේ. කවුද කියන්නේ? අර වගේම වෙන වටේ ඉන්න අය. හැබැයි මේ එක්කෙනෙකුටවත් ඕගොල්ලෝ පාස් කරන්න බෑ. කාටද පුළුවන් එනම් ඕගොල්ලෝම පාස් කරන්න? කාටද පුළුවන්? ඕගොල්ලන්ව ගඟ අයිනට අරගෙන යන්න ටීචර්ලටත් පුළුවන් අම්මලාටත් පුළුවන්. හැබැයි වතුර පොවන්න බෑ. ඕගොල්ලන්ට වතුර පොවන්න බෑ. දුර්වලකම හයියක් කරගන්න. මම අද ඔයගොල්ලන්ට එකක් ඉගෙනුවා. ඔබ හිතනවට වඩා ඔබ විශාලයි. අද උදේ නුගසෙවනේ ඔයගොල්ලන්ට POTV බලන්න පුළුවන් අය ගිහින් බලන්න. මම අද උදේ නුගසෙවනේ කතා කරලා ආවේ ඒකමයි. මේ නුගසෙවනට ගිය පිට තමයි මේ ලස්සනට ඇඳගෙන ඉන්නේ. ඒ ටීවී එකට යනකොට එහෙමයි ඇත්තට දැක්කම නැත්නම් අඳුරන්න බෑ කැච්ච ලස්සන නෑ. අර කීටි පාට ගාලා ලස්සනට ගන්නකොට හොඳට ඉන්නේ. හරි? දැන් ඔබ හිතනවට වඩා ඔබ විශාලයි කියන එකට මම කතන්දරයක් කියන්නම්. චීන ගෙවිලියා හැමදාම යාගේ පාත්ති වලට වතුර දාන්නේ කල දෙකක කඩක් කරේ තියාගෙන යනවා. මේ කල දෙක ගෙන ගිය සැරේ මම මේක මුද කිව්වේ නෑනේ. කල දෙක කඩ මෙහෙම දෙපැත්තට දාගෙන ගෙනියන්න. අපේ වගේ එක පැත්තට නෙමෙයි. තේරෙනවනේ? කඩ මෙහෙම දෙපැත්තට දාලා තමයි අරන් යන්නේ. ඒ යනකොට වම් පැත්තේ කඩේ කැඩිලා. වම් පැත්තේ කඩේ මේ කට කැඩිලා වතුර යනවා. පොඩි හිලකුත් තියෙනවා. එතනින්තර කලයක් හිලුණාම වතුර මෙහෙම යන්නේ. එහෙම යනවා. තියාට දුක හිතුණා මේ ගෙවිලිය ගැන. කලේ කිව්වා මෙහෙ එන්නකෝ. අනේ මාව දැන් අයින් කරන්න. ඒකල අලුත් කලයක් ගන්න. ඔබ හිතනවට වඩා ඔබ විශාලයි කියන එකයි මම මේ කියන්නේ. දුවලටයි මම මේක කියන්නේ. ඊට පස්සේ දුවලකගේ කලී කරේ අඬ ඉතින් දැන් කියනවා අයින් කරන්න අලුත් එකක් ගන්න. එතකොට චීන ගෙවිලිය යාව අරගෙන ගිහිල්ලා පෙන්නුවා වම් පැත්තේ පැල. යා නිදේ ඉඳන් ගෙදරට එනකොට වම් පැත්තේ පාර දිගේ පැල. මල් පාත්ති වල මල් පිපිලා. එළවලු පාත්ති වල එළවලු හැදිලා. එතකොට යා කිව්වා මේ සියල්ලම කැඩුණු ඔබ නිසා. කැඩුණු කලේ කොහොමද ඉඳලා කොහොමද එහෙම වෙන්නේ? මම මේ කැඩිච්ච කලයක් නේ. හරි. දැන් ඔයගොල්ලන්ට අර ටියුෂන් යන්න බෑ කිව්වම මම්මලා කියන්නේ මම පෙන්නන්න එකක් තව චුට්ටකින් ඈ. එතකොට ඒ චීන ගෙවිලිය කිව්වා නැහැ මට හැමදාම වතුර දාන්න වෙලාවක් නැහැ. ඒකට මම අවස්ථාව ගත්තේ ඔබ අරගෙන එනකොට වතුර යනවා මල් පාත්තියට. ඒක නිසා තමයි මේ පාත්ති ලස්සන. ඒක නිසා ඕගොල්ලෝ ගැන අඩුවෙන් හිතන්න එපා. හැමතිස්සෙම දුර්වලකම හයියක් කරගන්න. දුර්වලකම හයියක් කරගත්ත මිනිස්සු ගැන ඉගෙන ගන්න. කවදාවත් සාර්ථක මිනිසුන්ගේ කතන්දර විතරක් කියවන්න එපා. ඒකෙන් ඔයගොල්ලන්ට පණිවිඩයක් ලැබෙන්න පුළුවන්. සාර්ථක මිනිසුන්ගේ කතන්දර වලින් අපිට පණිවිඩයක් ලැබෙන්න පුළුවන්. හැබැයි අසාර්ථක මිනිසුන්ගේ කතන්දරත් කියවලා බලන්න. අසාර්ථක මිනිසුන්ගේ කතන්දර කියවනකොට අපිට අත්දැකීමක් අදහසක් ගන්න පුළුවන්. මෙයා අසාර්ථක වෙලා තියෙන්නේ මේකින්ද. ඒකින්දයි දැන් මම මේ විදිහට කරන්න ඕනේ. ගෑනු ළමයි ටිකට වෙන්නේ 20යි 22 අපිට තව අවුරුදු දෙකක් තියෙන. ඒකේ දැන් ජොලි ඉන්නවා. දෙකක් තියෙනවා. මේ කාලේ නටනවා, කානිවල් යනවා, ට්‍රිප් යනවා, නේද? ගෙවල් වල යනවා. ඔන්න ඉතින් 20යි 20 ඉවර වෙනවා. 20යි 22 දැන් බලන්න තියෙනවානේ. බොයිස් ටීම් බලන්න තියෙනවා, සුපර්ස්ටාර් බලන්න තියෙනවා, නාට්‍ය ටික බලන්න ඕනේ. තව කොච්චර දේවල් කරන්න ඕනද? කුණ්ඩලියක කරනවද? අරව කරනවද? ඒව තමයි ඔළුවේ තියෙන්නේ. 20යි 21ත් ඔහොම යනවා. ඉතින් නිකන් ටියුෂන් උයි යනවා. ටියුෂන් ක්ලාස් එක නැත්නම් මොකද තමයි වැඩි ඉන්නේ. පොත්පත් වල තියෙන ඒවාස් ඒවා නෙමෙයි. ඒ ටික ඉවර වෙලා 20යි 22 අප්‍රේල් විතර වගේ වෙනකොට ඔළුවට එනවා. විභාගයක් තියෙනවානේ. විභාගෙට පාඩම් කරන්න ඕනේ. ඔන්න එහෙම කරන්න බෑ. දැන් ඉඳන්ම ප්ලෑන් එකක් හදාගන්න. උත්සාහවන්තයෝ එතනට යන්නේ
වෙන්න ඕනේ කාලේ හාන්සි වුණොත් හාන්සි වෙන්න ඕනේ කාලේ මහන්සි වෙන්න. තේරුණාද? දැන් මහන්සි වෙන්න ඕනේ කාලේ මේ කාලේ පුතේ ඔයගොල්ලන්ට ආයෙම එන්නේ නැහැ. මම මගේ ජීවිත අත්දැකීමක් මම ඔයගොල්ලන්ට කියන්නම්. මම හැමතැනම මේක කියන්නේ නැහැ. ඔයගොල්ලන්ට වගේ අපිට ආණ්ඩුවෙන් පොත් දුන්නේ නැහැ. මම එක කාලයක් කොල්ලපිටියේ ශාන්ත අන්තෝනි කන්‍යාරාමයට ගියා. අවුරුදු 6ක් විතර. ඊට පස්සේ කලවකැලේ සුමන මහාවිද්‍යාලයට ගියා. ඊට පස්සේ නුවරඑළිය යහපත් එළියරාගේ කන්‍යාරාමයට ගියා. අන්තිමට පුෂ්පදාන බාලිකා විද්‍යාලයේ මහනුවරට ගියා. මොකද මගේ අප්පච්චි රාජ්‍ය සේවකයෙක් නිසා මට එහෙම යන්න ඕන. පොත් හම්බෙන්නේ නැහැ. මම හැමදාම පන්ති පළවෙනියා. ශාන්ත අන්තෝනි විද්‍යාලයේදී එහෙම තමයි. මම හොයනවා ඒ කාලේ මගෙත් එක්ක හිටපු යාළුවෝ. තාම හම්බුනේ නෑ සුසර් ජසින්තා ඇවිල්ලා ට්‍රැන්කර් ප්‍රියංකා සිල්වා කමනියෝ කොල්ලපිටිය අපිට ඉපුවා ෆාතිමා ෆර්ෂාන් ෆාතිමා සීනතුල් ඔය වගේ අය හැම කෙනෙක්ගේම අද්දකීම වතුර බීලා තියෙනවා. හැබැයි මට කවදාවත් මුස්ලිම් අද්දකක වතුර වෙන රහකට දැනෙලා නැහැ. මට කවදාවත් දෙමළ අද්දකක වතුර වෙන රහකට දැනෙලා නැහැ. මට බර්ගර් අද්දකක වතුර වෙන රහකට දැනෙලා නැහැ. ඒක නිසා තමයි මම අද මුළු විශ්ව කියන්නේ හැම ජාතියකටම ආගමකටම ගරු කරන කෙනෙක් විදියට මේ විදිහට ඇවිල්ලා කතා කරන්නේ. ඒ හැමතැනම ලැබිච්ච පන්නරේ හින්දා. මම අදටත් විශ්වාස කරනවා අපි හැමෝම එක විදිහයි. නේද? මගේ කතාව පළවෙනියා වෙලා ගෙදර ගිහිල්ලා මම දැන් බලන් ඉන්නවා අප්පච්චි. අද අපිට පොත් ලිස්ට් එකේ පොත් ටික අරන් දෙන්න. හෙට අරන් දෙන්න. එහෙම නෑ. යනවා දවස් යනවා විභාගෙට ඔන්න මෙන්න කියලා තියෙන මේ දැන් ළමයින්ට වගේ මිස් අපිට කවර දාන ඒවා ලස්සන කවර තිබුණේ බ්‍රවුන් පේපර් තමයි හොඳම කවරේ. එතකොට පැන්සල් ලොකු පැන්සල් ඔය ලස්සන පැන්සල් ඩිවිෂන් පැන්සල් මොකවත් තිබුණේ නැහැ. ඉඳලා හිටලා රට ගිහින් එන කෙනෙක් අර අලවන ස්ටිකර් එකක් දුන්නොත් ඇරෙන්න පොත්වල අලවන කවර තිබුණේ මේ ස්ටිකර්ස් මුකුත් තිබුණේ නැහැ. වෙසක් කාඩ් කපලා තමයි අපි කවර අලවන්නේ. කම්පියුටරෙන් නම් ගහන්න නේම් කාඩ් අරවා මේවා මුකුත් තිබුණේ නැහැ. හෝම් රන් පැස් පස්ටර් පෙට්ටිය තමයි අපිට තියෙන ලොකුම වටිනාම වස්තුව. හරි? ඉතින් පොත් අරන් දෙනකොට අච්චු පොත් අරන් දෙනකොට අප්පච්චි කියනවා මේ පුතේ මේ ඔක්කොම පොත් ටික මේ සැරේම ගන්න ඕනේ. ඒක මට පුංචි කමර තේරෙනවා ඔක්කොම ගන්න බැරුව ඇති. ඒක නිසා එහෙනම් පුළුවන් ටික අරන් දීපු දෙකක්. ඒක ඉස්කෝලේ ගියාම සීනතුල් සුසර් ප්‍රියංකා කමනි ඒගොල්ලෝ කියනවා හරි අපේ පොත් අපි අපිට ඔයාලට දෙන්න. හැබැයි අපේ හෝම්වර්ක් ඔයා කරන්න. You have to do our homework. මම කරන්නේ මගේ හෝම්වර්ක් කරනවා ඒගොල්ලෝගේ හෝම්වර්ක් කරනවා. එතකොට වෙන්නේ ඊළඟ වාර විභාගෙට මම හිතන්න බැරි ලීඩ් එකකින් පළවෙනියා වෙලා ස්ටේජ් එකේ රිපෝට් එක කරා. ඒක නිසා තමයි මම ඔයගොල්ලන්ට කියන්නේ මම කෙනෙකුට දෙයක් දෙන්නේ මට තියෙන හින්දා නෙවෙයි නැතිකමේ අගේ මම දන්න නිසා. එහෙම දෙන්න පුරුදු වෙන්න. ගොඩාක් මේ වයසේ ගෑනු ළමයින්ට වෙන ප්‍රශ්නයක් තමයි හරි ලෝබයි නෝට් එකක් තව කෙනෙකුට දෙන්න. හරි ලෝබයි තව කෙනෙකුට කියලා දෙන්න. ඒකට අම්මලා සමහර වෙලාවට උදව් කරනවා. තරහ වෙන්න එපා මම මෙහෙම දෙන්න එපා. බලන්න ළමයි හදන්නේ. කවද ඒක මම අම්මලාගේ කතාවේදී කියනවා. මම දැන් කතා කරන්නේ දුවලට. ඒක නිසා දුවල හැමතිස්සෙම හිතන්න ඕනේ අපි ඕනවට වඩා අනිත් කෙනාට නපුරුකම් කරන්න නරකයි. විශේෂයෙන්ම ගෑනු ළමයි නපුරු වුණාම ඒක හරිම කැතයි. මම මගේ හරි ජනප්‍රිය කියවනක් තියෙනවා ලංකාවේ පිරිමි පව් කියලා. දැන් මෙතන ඉන්න එකම මහත්තුරු දෙන්නට තමයි මේක කියන්න වෙන්නේ. ලංකාවේ පිරිමි පව් කියලා කියන්නේ ඇත්තටම මගේ සායනයේදී මුණ ගැහෙන ගොඩාක් අය පිරිමි අය කියන්නේ මේ ගැහන් මේ විරිදත් එක්ක ජීවත් වෙන්න අමාරුයි. හේතුව එකක් අර කතා කරනවා වැඩි ඒවා YouTube එකේ බලන්න අලුතෙන් කියන්නේ. එකක් හරි නීති. ගෑනු ළමයි ඒක නිසා ගෑනු ළමයි ලස්සන ගෑනු ළමයි විදියට හිටියොත් නැද්ද මිස්? ගෑනු ළමයිගේ ලස්සන තියෙන ගෑනු ළමයි විදියට නෙමෙයිද? ගෑනු ළමයි පිරිමි ළමයි වෙන්න ගියොත් ලස්සන නෑනේ. ඒක නිසා ගෑනු ළමයි හැමතිස්සෙම තමන්ගේ ගෞරවය තියාගන්න. ඕගොල්ලෝ විභාග පාස් වුණත් නැතත් බිරිඳක් මවක් විදිහට සමාජයට යන්න. ලේඩි කෙනෙක් නෑනා කෙනෙක් විදිහට සමාජයට යන්න. ඒකට තව පවුලක් එක්ක එකට ජීවත් වෙන්නේ කොහොමද කියන එක ඉගෙන ගන්න ඕනේ. ඒ සමාජ දැනුමින් තමයි අපි පොසත් වෙන්නේ. විභාග පාස් වෙනාම ජීවිතේ දිනන්න බෑ. ගොඩාක් මම දන්නවා විභාග පාස් වුණාට ජීවිතය අසාර්ථක
මිනිස්සු ඉන්නවා. විභාග ෆේල් වෙලා ජීවිතය සාර්ථක කරගත්ත මිනිස්සු ඉන්නවා. ඒක නිසා දුවලට මම කියන්නේ ඕගොල්ලන්ට වගේම යම් දවසක ඕගොල්ලෝ බැඳෙන සහකාරයාගේ දෙමව්පියන්ටත් ආදරය කරන්න. ඒ නෑදෑයන්ට ආදරය කරන්න. කලවලා උගුල්ලලා පවුලකින් පිරිමි ළමෙක්ව ගන්න බැහැ. ඒක මම පොඩියට කියන්නේ දැනට ඒක ඔළුවේ තියාගන්න ඕනේ. 20 22 විභාග කරපු ගම පිරිමි ළමෙක් බැඳලා උගුල්ලලා ගන්නෑ මම හොඳට ඉන්නවා කියලා ඒවට කී දැන් හිතන්නේ. ඉස්සර විභාග පාස් වෙන්න ඕනේ. මොනවා කරා ගෑනු ළමෙක් ඉගෙන ගන්නම ඕනේ. එහෙම නැත්නම් ඇයි මෙච්චර බාලිකා පාසල්? රස්සාවක් කරන්න දෙන්නේ නැත්නම් අපි පොඩි කාලේ ඔයගොල්ලන්ට කියන්න පුළුවන් නේ මොනවද සබන් කෑල්ලකුත් දීලා වොෂින් පවුඩර් දීලා අර ස්ටීල් වූල් කෑල්ලක් දීලා හොඳට වලම් පිඟන් හොදන්න රෙදි හොදන්න උයන් ඉගෙන ගන්න කියලා නේද ටීචර්? මෙච්චර මහන්සිලා උගන්වන්නේ ඇයි? ඔයගොල්ලන්ට අධ්‍යාපනයේ සම අවස්ථාව දීලා තියෙන හින්දා. අධ්‍යාපනයේ සම අවස්ථාව දුන්නාම ඒකෙන් ප්‍රයෝජන ගන්න අපිට පුළුවන් වෙන්න ඕන. මතක තියාගන්න ගෑනු ළමයි දුර නැහැ. පොඩ්ඩක් අපි ශක්තියෙන් අඩුයි. අපේ මොලේ පිළිමියාගේ මොලේට වඩා පොඩ්ඩක් ග්‍රෑම් 30ක් 40ක් විතර බර අඩුයි. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ මොලේ නෑ කිය. බර අඩුයි කියලා මම කිව්වේ. ඒ වගේම විශේෂයෙන්ම තරුණ ගෑනු ළමයි කටක් පරිස්සම් කරගන්න කෑමේ. දකින එක කාලා තාර පීප වගේ මහත් වෙලා ඊට පස්සේ ආයෙ කෙට්ටු වෙන්න කියලා දුවලා ඒව බෑ. දැන් ගෑනු ළමයින්ට ගොඩක් දේවල් තියෙනවා කරන්න. සමබර පෞරුෂයක් එක්ක හැදෙන්න නම් ක්‍රීඩා කරන්න ඕනේ, නාට්‍ය කරන්න ඕනේ, පොත් කියවන්න ඕනේ. ඒ ඔක්කොම ඉස්කෝලේ වල තියෙනවනේ නේද? ඒ කරන්නේ සමබර පෞරුෂයක් හදන්න. තේරුණාද පුතේ? අම්මලාත් එක්ක දැන් තර්ක කර ඔයගොල්ලෝ ඒක කරාට මේ මොකරි ඉන්න උත්සාහ කරන්න එපා. පුළුවන් තරම් ඕගොල්ලෝ වෙනුවෙන් වෙලාව වෙන් කරගන්න. දැන් මම කියලා දෙන්නම් පාඩම් කරන පැටර්න් එක. කැමතිද? කවුරු හරි මට half sheet එකක් දෙන්නත් දෙන්න. දැන් මේ half sheet එක දැන් අද ඕගොල්ලන්ට තාම එක පාඩමක්වත් උසස් පෙළ පන්තියේ පටන් ගත්තේ නෑ නේද දුවේ? හරි. අද ඉඳන් ඕගොල්ලෝ හරිම වාසනාවන්තයි. මම ලින්ස්ලේ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිතුමිය ඇතුළු කාර්ය මණ්ඩලයට ස්තුතිවන්ත වෙනවා. නැවුම් ගමනකට මුල පුරනකොටම මේ විදිහේ වැඩසටහනක් සංවිධානය කරපු එකට. දැන් මේ ඕගොල්ලන්ට පාඩම් කියලා දෙනවානේ. දැන් අද අපි හිතමු සිංහල පාඩමක් කරා කියලා. සිංහල පාඩම හොඳට කියවනවා. දැන් කියවන්නේ කවුද? ඕගොල්ලෝ අම්මද? අම්මා? අම්මද කියවන්න ඕනේ? අයියේ කියන්න ඕනේ. ඒ කියවන්න කලින් තව වැඩක් තියෙනවා කරන්න. මම ඒකත් කියන්නම්කෝ. මේ විදිය පොලේ අරගෙන මෙන්න මෙහෙම නවාගන්න. පාඩම් හදකින් ඉඳලා අදට මම විභාගවලට පාඩම් කරන්නේ මේ ක්‍රමයේ. හැබැයි ඔයගොල්ලන්ට වගේ ලස්සන දේවල් තිබුණේ නැහැ. ඒකත් දැන් ඔයගොල්ලෝ ගිහිල්ලා ග්ලිටර් පෑන් සෙට් එකක් ගන්න. ග්ලිටර් පෑන් සෙට් දැන් ඔක්කොටම කලින් අද ගෙදර යනකොට මට ග්ලිටර් පෑන් සෙට් එකක් ඕනේ. මට ග්ලිටර් පෑන් සෙට් එකක් ඕනේ. ඒක කියන්නේ ඒක. දැන් ඔයගොල්ලෝ ඔක තමයි කරන්නේ. මට හාෂි බණ්ඩලයක් ඕනේ. පාඩම් කරන ටිකක් ඕනේ. එහෙම කියන්නේ අද ඉගෙන ගත්තාම මේක හොඳට පාඩම් කරන්න පළවෙනි පාර නිකන් කියවගෙන යනවා ටීචර්. හරිද පුතේ? දෙවෙනි පාර ටිකක් උනන්දුවෙන් කියවන්න. තුන්වෙනි පාර හිතට අරන් කියවලා අද උගන්වන පාඩම. හතරවෙනි පාර කියවලා මෙන්න මේ කොලේ ලිටර් පෑඩින් අඟල් කාලේ වගේ මෙන්න මේ වටේට ලස්සන ෆ්‍රේම් එකක් ගහගන්න. ඇයි මේ පාට කරන්න කියන්නේ? මොලේ කැමති මොනවටද? මොලේ කැමතිද කළු පාටට? මොලේ කැමතිද මූණ එල්ලගෙන ඉන්නවට? මොලේ කැමති මොනවටද? දැන් විෂයන් තුනට පාට තුනකින් කොල ගන්න පුළුවන් නේද? ඒ අරගෙන ඒ ෆයිල් තුනේ විෂයන් තුනේ පාට වලින් ලස්සනට මෙහෙම ගහලා සමරි එකක් හදාගන්න. එතකොට දැන් ඔළුවේ මතක ගබඩාවේ තැන්පත් වෙලා තියෙනවා. විභාගෙට තියෙන්නේ මේ කොලේ අරගෙන එළියට ගන්නකොට සටපට ගාලා එනවා. ඇයි? මතකය කොටස් තුනකට බෙදනවා. sensory memory, short term memory සහ long term memory කියලා. මේ මොහොතේ මතකය, කෙටි කාලීන මතකය සහ දිගු කාලීන මතකය. දැන් මොකද වෙන්නේ? කෙටි කාලීන මේ මොහොතේ මතකය දැන් ටීචර් උගන්වනකොට ඔයගොල්ලෝ මොනවද කල්පනා කරන්නේ? ටීචර් උගන්වනවා. යුරෝපා ඉතිහාසයේදී සේද මොනහරි ඉතිහාසයේදී සේදමාවත චීන මේ මොනවාද චීන ආක්‍රමණය අනම මේවා උගන්වනකොට දැන් ඔයගොල්ලෝ කල්පනා කරන්නේ
තම ගෝල අතර තිබුණා කන්වර්ට් විශ්වවිද්‍යාලය යන්න සියන මොකක්ද දැනගෙන යන්නේ ඕවා හිත හිත කිව්වොත් දැන් ආදාර අයියත් ඉඳන්නේ හොරෙන් බලයි ඉඳන්නේ ඒවා හිතුවොත් නම් ඕවා මතකෙ ඉන්නේ ටීචර් උගන්වනකොට ඒ වෙලාවේ මතකෙ තියාගන්න බැරි ඊට යනකොට ගොඩක් මතකෙ අමතක වෙනවා සමහර ටීචර්ස්ලා උගන්වන ක්‍රමේ උඩත් ඒක වෙනවා ඊට පස්සේ කිටිකාලින මතකය හරියට එහෙම මේසියක් වගේ පැත්තෙන් එනවා මේ පැත්තෙන් එනවා සෙන්සරි මෙමරි එකෙන් දෙපැත්තෙන් වෙනවා අර ෆයිල් එකට මේට යනවා දිගුකාලීන මතකය මොලේ කැටි විදියට ගබඩා වෙනවා කැටි විදියට ගබඩා වුණාම ඒවා එළියට එනවා අවශ්‍ය මොකදදී අපි විභාගනේ පාඩම් කරනවා කියලා කරන්නේ ඒක. ඒතර මේ විදිහ එකක් පාඩ තුනකින් හදාගත්තාම පහසු නැද්ද? ඒ පාඩ තුනේ ෆයිල් තුනකට කවර දාලා විෂයන් එක විෂයට අදාළ පාඩම්. රෝස පාඩයි භෞතික මොනහරි විද්‍යාව. කෙමිස්ට්‍රි නිල් පාඩ. එහෙම හිතලා හදාගෙන එදා දවසේ පාඩම් එදා දවසේම කරොත් ඔයගොල්ලෝගේ ඉලක්කේ අමාරු නෑ. මොකක්ද අමාරු නැත්තේ? දැන් පුළුවන් මේක කරන්න. දැන් ඊළඟට දැන් අම්මලා දැන් සමහර අය කියනවා ඇති මගේ දුව හරි බ්‍රයිට් නේ. ඒ බ්‍රයිට් දුවෙන් ඉඳන් මේ දවස්වල අම්මලාට ලයිට් ගියාට ප්‍රශ්නයක් නෑ. දුව දැල් වෙනවනේ. දුව දැල් වෙනවා. නේද? එච්චර බ්‍රයිට්. සින්දුවකුත් තියෙනවා ඔබේ නාමවල තැඹිලි පාට රූපේ මට ලැබුණු දාට පහනපත්තු නොකරුවාට ගෙදර එළිය වැටේ රැට. ඇත්තට යා තියාගන්න මේ ලයිට් කපන කාලේ. එහෙම නෑ. බ්‍රයිට් කියන එක පෙන්නන්නත් ඕනේ. පෙන්නන්න ඕනද නැද්ද? පෙන්නන්න ඕනේ. එහෙමනම් තමන් වාර විභාග වලින් හොඳ ලකුණු ගන්න ඕනේ. දැන් සමහර අය ගෑනම විභාග කාට හයියෙන් ඇවිදින්නේ නෑ. ඉගෙන ගත්තේ වැඩි කියලා බයි. හිමින් යන්නේ. දුව බත් ගන්න දෙන්න නෑ. ඒ හයියෙන් කතා කරන්නේ නෑ. ඉගෙන ගත්තේ වැඩි කියලා බයි. දැන් මම ඕගොල්ලන්ට පෙන්නන්නම් අපේ මොලේ තියෙනවා එක එක අපි කැමති අකමැති දේවල් වලට ප්‍රතිචාර දක්වන විදිහ. දැන් මේ ඕගොල්ලෝ ඉස්කෝලේ යනකොට උදේට දැන් ඕගොල්ලෝගේ මම හොඳටම දන්නවා තාම ඕගොල්ලෝගේ සුදු ගාම මදින්නේ හොඳයි නේද ඕගොල්ලෝ හොඳයි. කොණ්ඩේ ගොතන්නේ අම්මලා කියන මේ පැත්ත ඕගොල්ලෝ ඕගොල්ලෝට වෙන්නේ නැහැ අම්මලාගේ මූණු. හරි ඊට පස්සේ දැන් පොත් බෑගකට පොත් ටික දාන්නේ අම්මා. වෑන් එකකට සපත් දෙක අරන් ඇවිල්ලා රිබන් දෙකක් ගෙනත් දෙන්නේ අම්මා. රිබන් දෙක අනේ හරිම හොඳයි. ඒක හොඳයි. දැන් ඕගොල්ලන්ට උදේට නැගිටින්න අරගෙන දැන් මම පෙන්නනවා අම්මලා නැගිටින්න කියන හැටි ඕගොල්ලන්ට. උදේ 5ට විතර හරි 4ට විතර නැගිටින්න අදින් පස්සේ නම් 4ට කලින් නැගිටින්න කන්නේ. ඒ කියන්නේ ඒකට මම කියන්නේ හේතුවක් තියෙනවා මම ඒක කියන්න මොලේ ඇත්තටම මොලේ කලාප අවදි වෙන්න හොඳ වෙලාව තමයි අර අනිත් වෙලාවල් වලට පාඩම් කරාට මතක හිටින්නේ නැහැ මම ඒකයි ඒක එපා කිව්වේ මිස එහෙම නැතුව ළමයිව මේ ඩිමෝටිවේට් කරන්න හැබැයි ඒකෙන් කිව්වේ නෑ මම 10ට කලින් පාඩම් කරන්න එපා කියලා ඒකෙන් කිව්වේ නෑ මම 4න් පස්සේ පාඩම් කරන්න එපා කියලා කිව්වොත් මම එහෙම දැන් ඕගොල්ලෝ මෙතන ආපලදී අම්මලා ඉන්නවා නම් ඕගොල්ලෝ ගෙදර ගිහින් ලොක්කෝ වගේ කියනවා අද අමාදි සනේ කෙනෙක් ඒක විතරක් කරන් දෙතර යන්නේ හරි ඒක තමයි ඔයගොල්ලෝ කියන්නේ ග්‍රීටර් පෑනක් ගන්න කිව්වා පාට කරකට ගන්න කිව්වා එහෙම කියන්නේ වචන විතරක් තේරුනොත් අකුරු විතරක් තේරුනොත් අදහස තේරෙන්නේ නැහැ බබු තේරුණා දැන් පාඩම් කරන විදිය අම්මලා ඇහැරමන විදිය අනුව වෙනස් එකක් කියන්නේ ද්‍රෝණ සමය කියලා ඔයගොල්ලෝ උදේ නැගිට්ටාම අම්මලා ඇවිල්ලා නැගිට්ටනකොට ඔයගොල්ලෝ ටිකක් කරන් ඇඳෙන්න නැගිටලා ටිකක් මතක නැහැ කොහෙද ඉස්කෝලේ අදාගාරවලක මේ දවස් එක දවසක් යන්නේ අගහරුවදලා කවුරුද බදානද අයියෝ කොරෝනා එන්න නැද්ද කොහෙවත් උපරදී සංසාරේ කොරෝනා ඉස්කෝලේ වගේ ඒක කියලා ගන්න ඒ ඔයගොල්ලෝ නාටකාමරේට යන්නේ ටෙස්ට් එක වහගෙන මේ වැනි ගිහින් ඔහම ලයිට් ස්විච් එක දානවා ඒ දාලා ලයිට් දැම්මම ටෙස්ට් හරින්නේ නැහැ නිකන් වෙලා ගිහින් වෙන කාගේ බ්‍රෂ් එකකින් දතුත් වැදලා වැඩ ඉතර හැමෝම දැන් වෙන මොනවද දාගෙන ඉන්නේ ඉච්චරට ඔයගොල්ලන්ට ද්‍රෝණ සමයේ
අධ්‍යාපනයේ පොමාසිකාලයි. තාත්තා නම් මේගොල්ලෝ ඒක කියනකොට හරි අම්මට ලුණු කපලා දෙන්න සුද්දා අම්මා පො අම්මා හැමදාම කපලා මේකද මේ කියලා තමයි අම්මා අද යාළුවෙක් හම්බෙන්න හැන්දෑවට යන්න අපි ඔක්කොම එකතු වෙන්න ඔන්න දැන් අම්මාට අපි යාළුවෙක්ගේ පාටයක් ගාව අම්මා මොකද කියන්නේ එහෙම යන්න බෑනේ දැන් ඔයත් අඬනවා ඔයගොල්ලෝ අඬන්නේ කොහොමද අශ්ෂි අම්මා අනිත් හැමෝම එනවා අම්මට තේරෙන්නේ නැහැ මම විතරයි මේ කුඩු කැදලා ඉන්නේ මම විතරයි ඉර කරගෙන ආගන්න මොකද එකම ගෑන මේ මන්ද අම්මට තේරෙන්නේ නැහැ නෝ ඔහොම කියනවා අම්මත් අඬනවා අම්මාට අඬන්නේ කොහොමද අම්මානේ එහෙම බෑනේ කිසි ගෑන ළමයි එහෙම යවන්න පුළුවන්ද ඔය දන්නේ තැන්වල එහෙම යවන්න බෑනේ තේරෙන්නේ නැහැ තාත්තට කොහොමද උත්සාහ කරනවා හරි ඒ හැබැයි අම්මා එහෙම කිව්වට තාත්තා එක්ක ගිහින් කියන්නේ එහෙම නෙමෙයි තාත්තා එක්ක ගිහින් මොන්නේ යන්න දෙමු ඔය තමයි ඉගෙන ගන්න ඉපේ හරි අම්මා පව් සැන්ඩ්විච් එකක් වගේ අම්මා දෙපැත්තම ඉන්නේ නැත්ද ඇත්තම කියන්න අම්මා සැන්ඩ්විච් තාත්තා ගන්න මොන හරි ෂොපින් වාගන්නේ තාත්තලගේ තියරියක් තියෙනවනේ තාත්තලගේ තියරිය මොකද්ද හොඳට හැදිලා හොඳට විභාග පාස් වුණා අනේ මගේ දුව මොන හරි වැරදි වැඩක් කරොත් එහෙම වර්ඩ් තමයි දෙන්නම හදලා තියෙන්නේ නැත්ද කියන තාත්තට මම කිව්වා කියලා මම තෝගෙද කියලා කොහොමද බණි ඒක තමයි කියන්නේ ඒක තමයි ඇත්ත ඒතර ගෑනු ළමයිට මම මේ ටික උගන්වන්නේ ඇයි මේක ඉගෙන ගන්න ඕනේ නිසා ඒ වගේම මම කියලා දෙන්නේ ජීවිතේ පාඩම පාසලේ පාඩම විතරක් නෙවෙයි ඒගොල්ලෝ අනාගතේ පාඩමක් මම ඒගොල්ලන්ට කියලා දෙනවා සින්දුවක් තියෙනවා ලස්සන සිනහ 12ක් වන් සිනාමණිය අහලා තියෙනවද අහලා තියෙනවද අහන්න එපා ඒවා ඔයගොල්ලෝ අහන්න ඕනද නැහැ ඔයගොල්ලෝ අහන්න තුටුවදා ඉඳලා දුකම විඳලා තාම නෑ මං සැපක් විඳලා ඒක තමයි පරණ සින්දු අහන්න පරණ සින්දු අහන්න ඒ සින්දුවේ තියෙනවා කෑල්ලක් මම තාලෙට මට සින්දු කියන්න දන්නේ නැතිද මම කියන ගන්නතර අඟෑලම එකක ඉඳ ගන්නතර මේ සින්දුව කියන්නේ පිළිමි කෙනෙක් එකට සෙල්ලම් කරපු ගෑල් ළමෙක් එක පාට හැංගිලා ඉඳලා එළියට එනකොට වෙනස් වෙනවා එයාගේ නම සිනාමණි හරි ලස්සන මේ කියන්නේ වික්ටරත්නායක මහත්තයා අහලා බලන්න. සිනා 12ක් වන් සිනාමලි මල්වල නැගතින් දොරට වඩින සුදු සිනාමලි. බලා උණියන තුරු පෙරවාගේ ඇයි පිටපාරෙම අද. එයා කතා කරන්නේ නැතුව යනවා. ඇයි අම්මලා කියනවා දැන් ඉස්සර වගේ හැසිරෙන්න බෑ. එතකොට පෙරට වඩා අද හැඩකාරයි ආඩම්බර පාටයි. නාදුන නාලෙස කෝල බැලුම් නැත නොදැක හිටිය ටික දවසට වෙනස් වුණාට හරිද බලන්න පෙරට වඩා අද හැඩකාරයි ආඩම්බර පාටයි කොච්චර ලස්සනයි අම්මලා උගන්වනවා අදින් පස්සේ ඔයා හැසිරෙන්න ඕනේ මේ විදිහට හරි ලස්සනයි මේ වාහන බලන්න හරි මේ එයා වැඩි කතා කරන්නේ මේ හැබැයි අද කතා නැතුව යන්නේ ඔයාට මේ ඔළුවට මේ දීලා තියෙන බර දරන්න පුළුවන් ඉතින් එතකොට මේ බර දෙන්නේ අන්න අම්මලා මේ බර දෙන්නේ අම්මලා ගොඩක් වෙලාවට ඕගොල්ලෝ දන්නේ නැති වුණාට ලොකු පීඩනයක් විඳලා තියෙන නිසා දැන් මම මෙතනින්ම දෙගොල්ලන්ටම එකම විදිය භාවනාවක් කරනවා දෙගොල්ලොම හොඳට ඇසහගන්න වතුර බෝතලේ බිමින් තියලා ලෝබ නැතුව ඇසහගන්න හරි මම කියනවා ඇසරින්න බෑ Bye.
ලෝකේ ඕගොල්ලන්ට ආදරේ ආපහු කිසි දෙයක් බලාපොරොත්තු නැතුව දෙන්නේ අම්මයි තාත්තයි විතරයි. ඕගොල්ලන්ගේ බත් එකේ සුදු පාට මොළොක් පිටරයක් තියෙනකොට අම්මගේ බත් එකේ ගොඩාක් වෙලාවට සුදු පාට මොළොක් පිටරයක් තිබුණේ නැහැ. ඕගොල්ලන්ට ලස්සනට ඇඳුම් අඳින්න උත්සාහ කරනකොට අම්මා ලස්සන ඇඳුම් හින්දේ නැහැ. ආයි කිසි දෙයක් අම්මගේ ආදරේ බලාපොරොත්තු වෙන්නේ නැහැ. දෙවියන් වහන්සේට හැම ගෙදරකටම වඩින්න බැරි හින්දා දෙවියන් වහන්සේ හැම ගෙදරකටම අම්මා කෙනෙක් දීලා තියෙනවා. ඔගොල්ලෝ ඒ තරම් ලස්සනට ඉන්නේ ඔගොල්ලෝගේ අම්මලා ඔගොල්ලෝ වෙනුවෙන් අසීමිත කැපකිරීමක් කරපු හින්දා. මේ ඉස්සරහා ඉන්න අයගේ අම්මලා ජීවිතුන් අතර නැත්තම් ලෝකේ ලස්සනම ආකාශයේ තියෙන්නේ ඒ අම්මලා නිදියන මහ පොළොවට උඩින්. අම්මලා ඔගොල්ලෝ වෙනුවෙන් කරපු කැපකිරීම මේ මොහොතේ මතක් කරගන්න. ඔගොල්ලන්ට තරුණකම දන් දුන්නේ අම්මා. ඔගොල්ලන්ට ලස්සන දන් දුන්නේ අම්මා. ඔගොල්ලෝ මේ තරම් දුර අරගෙන ආවේ අම්මා. හැබැයි පස්සේ රස්සාවල් කරනකොට විවාහය වගේ කටයුතු වෙනකොට අපිට අපේ දේවෝපියෝ මගහැරෙනවා. ඒ මේ ඉස්සරහින් නැට කිව්වේ. ඒ අම්මගේ ආදරය හැමදාම සුවඳදී අපේ පස්සේ නැදෙනවා. අම්මා කෙනෙක් දිහා රවල බලන්න එපා විහිළුවට. අම්මා කෙනෙකුට නපුරුකම් කරන්න එපා විහිළුවට. කවදාවත් තමන්ගේ අම්මට ආදරය කරන්නේ නැති කෙනෙකුට වෙන කෙනෙකුට ආදරය කරන්න බෑ. සමහර විට නොගුණ පීම් ඇති වෙන්න පුළුවන්. හැබැයි අම්මගේ ආදරය ඇතුලේ ඔයගොල්ලෝ දරුවෙක් විදියට තාම මලක් වගේ සුවඳ දිදී පිපිලා එතනම රැඳිලා ඉන්නවා. ඒ ආදරණීය අම්මලා වෙනුවෙන් අලුත් දවසක් අලුත් පිටක් උදා කරනවා, අලුත් ඉලක්කයකට යනවා කියලා හිතාගෙන හිමිට ඇසරේ. හරි. දැන් මම ඔයගොල්ලන්ට කියලා දුන්න පාඩම් කරන්නේ කොහොමද? අලුත් පන්තියේදී අලුත් විදියට හැසිරෙන්න කොහොමද? දැන් ඊළඟ එක මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යනවා. මේ වයසේදී අම්මේ තාත්තේ ටීචර්ස්ලා ඔක්කොමත් එක්ක මට අවසර දෙන්න මේ ගෑනු ළමයින්ට බලපාන ගැටලු කීපයක් ගැන කතා කරන්න. පළවෙනි ගැටලුව තමයි මම ලස්සන නෑ, මම සුදු නෑ, මගේ කොණ්ඩේ දිග නෑ, මම දක්ෂ නෑ. එහෙම හිතන එක. හැබැයි ඔබ හිතනවට වඩා ඔබ විශාලයි කියලා මම කියලා දුන්නා. ඒ වගේම මේ කාලේ වෙනකොට ඕගොල්ලෝගේ ජීව විද්‍යානුකූල වෙනස්කම් ගොඩාක් සිද්ධ වෙනවා. එතකොට ඕගොල්ලෝ හිතනවා විරුද්ධ ලිංගිකයන්ගේ ආකර්ෂණය ඔයගොල්ලෝ කෙරෙහි යොමු වෙනවා. ඒක කියන්න ඕන තරම් පැණි කුරුල්ලෝ වටේ ඉන්නවා. දැන් මට කියන්න ඇයි රෝසමලේ නටුවේ කටු තියෙන්නේ? ඊට කලින් ඔයගොල්ලෝ අහලා තියෙනවද රෝසමලේ නටුවේ කටු කියලා කවියක්? හයියෙන් දෙතරන්න එක ලස්සනට කියමුද තාලෙට? හරි. 1 2 3 4 රෝසමලේ Penny
අයියා මට තීවි විතුනා කියලා යන්නේ එහෙම පාවි වහන්නේ තමයි එක. අරක තියාග මොකක්ද ඒක? මේ කාර්යදී කොහොමද දේවල් වෙනවා? ඔයා නැත්තම් මම වහමුනේ එහෙම එනවා කට්ටිය. මහා මොනවා මැරෙනවා, ඕච්චර පයින්නවා, ගඟට පයින්නවා. කොහොමද ඉතින්? පණ්ඩය හැබැයි පරිස්සමෙන් කියලා ඔයගොල්ලෝ වැඩ කරනවා. ඇයි ගෑනු ළමයින්ට මේ දේවල් කියන්නේ ඉමෝෂනලි අපි හැංගීම් කර නිසා තව කෙනෙකුගේ දුකේදී අපිට බෑ කියන්න බෑ. ඉතින් say are to know කියන තමයි මම ගන්නන්නේ. බෑ කියන අවස්ථාවේ නෑ කියන අවස්ථාවේ ඒක කියන්න පුරුදු වෙන්න ඕනද නැද්ද? පුරුදු වෙන්න ඕන. ඒ වගේම මම පිරිමි ළමයි ඉස්කෝලේ වලට ගිහින් උගන්වනවා කියන්නේ ඒක කියන්නේ. පිරිමි ළමයි ඉස්කෝලේ වලට ගිහින් මම උගන්වනවා කසාද වරිනකොට කඩහඬක් ලස්සන ගෑන් ළමයි බඳින්න. ඇයි දන්නවද? මුළු ජීවිත කාලේ උදේට හැරෙන්න වෙන්නේ ඔය කඩහඬත් එක්කනේ. ඔයගොල්ලෝ තාතරට කියන්නේ. දැන් ඕගොල්ලෝ නපුරු විදිහට කෑ ගහන්න ඉගෙන ගත්තොත් ඒක ලස්සනයිද? ඒක ලස්සන නෑ. ලස්සන ගෑනු ළමයි තැන්පත් වෙච්ච තරමට සංවර වෙච්ච තරමට හැබැයි ක්‍රියාශීලී වෙච්ච තරමට එක දෙකක්. හරි? දැන් බැස්ස වෙලාවට මට කියලා තියෙන තැන්පත් සරලව යන්න කියලා එහෙම කියලා යන්න බෑ. කොච්චර වෙනවා. හරිද? ඒක හරියන්නේ නෑ. ඒක ඒ වෙනාවට කරන විදිහ ඉගෙන ගන්න ඕනේ. කියන්නේ අවශ්‍ය වෙලාවෙදී අවශ්‍ය තීරණය ගන්න ගෑනු ළමයිට පුළුවන් වෙන්න ඕනද නැද්ද? බෑ කියන්න ඕනේ තැන බෑ කියන්න ගෑනු ළමයිට පුළුවන් වෙන්න ඕනද නැද්ද? දැන් ගෑනු ළමයි ඉන්නවා සමහර කගේකට කියනවා විවාහක ජෝඩු වෙනවා. කියනවා පිරිමි ළමයා කියනවා මට නිකසල් වෙන්න ඕනේ. මම අහන්නේ ඇයි? වෙනතම හරි කන්නේ. ඒක උඩ බෑනේ රෙඩි හොදන්න බෑ. මෙයාට මන්නත් තේරෙන්නේ නැහැ. ඉතින් මම කියන ගෑනු ළමයාගේ දෙමව්පියෝ කියන රහනා මොකද මේක කරන්නේ? මේකට අලුත් තරුණයි අපරාධ. ඒක තමයි අපි බබාට මොකුත් බෑ කියනවා කියනවා. ඒක පොඩි ලොකු ප්‍රශ්නයක් ඉතින්. බබා වන්දන දෙන්න ගෝතරයක් ගන්න එක ලොකු පිටියක් කරන්න ප්‍රශ්නයක් නෑ. දැන් ලොකුම අපලක් කරන් කසල්ද? ඒක නිසා ගෑනු ළමයි ගෙදර වැඩ ඉගෙන ගන්න ඕනේද නැද්ද? පිරිසිදුකම තියෙන්න ඕනේ. ගෑනු ළමයින්ගේ විශේෂයෙන්ම පිරිසිදුකම තියෙන්න ඕනේ. සුදුකම මැදලා අඳින්න, සපත්තු දෙක හොදන්න, යට ඇඳුම් හොදට හොදන්න, පිරිසිදුව පිළිවෙලට ලස්සනට ඉස්කෝලේ එන්න මම ලින්ස්ටේ බාලිකාවේ ළමයි කියන විදිහට. කවදා හරි දවසක ඔයගොල්ලෝ කියන්න ඕනේ මම ඉගෙන ගත්ත ලින්ස්ටේ එකේ කියලා ඉස්කෝලේ මෙහෙම කියන්න නෙමෙයි. ලින්ස්ටේ බාලිකාව කියන්න ඕනේ අන්න අහවලා අපේ ඉස්කෝලේ ළමයි. කොහොමද කියන්න ඕනේ? එයා අපේ ඉස්කෝලේ ළමයි. එහෙම කියන තැනට ඔයගොල්ලන්ට හැදෙන්න පුළුවන්ද? 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 එහෙනම් අපිට ගන්න ඕනේ ඔයගොල්ලන්ට. මේක කාටද? දැන් පාඩම් කරන්න පටන් ගන්නවාද මම කිව්ව විදියට? නැත්නම් 20 අප්‍රේල් මාසයේ අර පොත් අරන් ඔක්කොම එහෙම දැන් පටන් ගන්න ඕන පුතේ. හරිද? ඔයගොල්ලෝ ඇත්තටම පුදුම ලස්සනක් මේ ගෑනු ළමයි ගොඩක් පුදුම මේ වගේ ඔයගොල්ලෝ එකතු වුණා දෙමරිච්ච වැඩක් පොලේ යවන්නේ කිචි පිචි ඉවරයක් මම ආසයි ඒකට. ඇත්තටම මම හරි ආසයි ඒකට. මට එහෙම ගෑනු ළමයි ගොඩක් මට වෙයිම ටිකේ ට්‍රේනින් වලදී එහෙම තනි වෙන්න වෙච්ච අවස්ථාවක් තියෙනවා. පුදුම සතුටක් තියෙන. ඒක සල්ලිවට ගන්න බෑ. හරිද? ඒක නිසා අදින් පස්සේ මේ මම කියපු ටික ඔක්කොම හරි විදියට කරලා 20යි 22දී හොඳ ප්‍රතිඵලات එක්ක විශ්වවිද්‍යාලයට යන්න උත්සාහ කරා. ඔයගොල්ලෝ හැමෝටම පුද්ගලිකව කතා කරන්න ඕනේ නම් මම මගේ පුද්ගලික දුරකථන අංකය දෙනවා. YouTube එකෙන් අපලත් එක ගිහිල්ලා බලන්න පුළුවන්. හැබැයි මේවා ඉගෙන ගන්න හරි විදියට තමන්ගේ ජීවිතේ හැඩගස්ස ගන්න. තමන්ගේ ජීවිතේට වග කියන්න ඕනේ ඕගොල්ලන්. ඕගොල්ලන්ට ඉර වගේ දිවිසෙන්න ඕනේ නම් මොකක් වගේද? ඉර වගේ දිවිසෙන්න ඕනේ නම් ඉස්සෙල්ලා ඉර වගේ දැවිලා පිච්චිලා ඉන්නත් ඕනේ. මොකද? ඉර වගේ දිවිසෙන්න ඕනේ නම් දැවිලා පිච්චිලා ඉන්නත් ඕනේ. දැන් මම හිතනට වඩා මම විශාලයිද? අන්තිමවල නම් ඕක කියන්න මම මහතයි ඔයගොල්ලන්ට වඩා. හා? මම හිතනට වඩා මම විශාලයිද? ඔව්. ඇඟේ නෙමෙයි. ඔයගොල්ලන් ඇතුලේ තියෙන ශක්තිය අවදි කරන්න පුළුවන්ද? මානසික ශක්තිය, කායික ශක්තිය, හදවතේ ශක්තිය මේ ඔක්කොම අවදි කරොත් ඔයගොල්ලෝ ලොකු මිනිස්සු නෙමෙයිද? ලොකු මිනිස්සු. ලොකු මිනිස්සු. උදල උඩ සියල්ල තීරණය වෙන්නේ නෑ. දැන් ඔයගොල්ලෝ දේ දුන්නා කරගෙන දේ දුන්නේ පාට. දැන් මට කියන්න දේ දුන්නට පාට කියලා කියනවා.
මල් පාත්‍යක් නැති මිදුලක් වගේ. දුවෙත් නැති ගියක් හරියට හඬක් නැති අහසක්. හරිද? මට තියෙන මේ ගියක්. මට දුවලා නැහැ. ඒක නිසා මල් පාත්‍යක් නැති මිදුලක් තියෙන ගෙදරක ඉන්න ටිකක් අමාරුයි. හඬක් නැති අහසක් ලස්සන නැහැ මේවා වලසාවට මල් දාලා නැහැ නේද කියන්නේ. හරි? ඉතින් ඒක නිසා මේ අගය මේ වටිනාකම කිසි වෙලාවක අඩු කරගන්න එපා. දැන් මම යන්නම් ඔයගලගේ අම්මලාට පොඩ්ඩක් වෙක් එක ගනුදෙනු කරන්න ඕනේ කියලා දෙන්න. ඔයගොල්ලෝ ඉන්න. ඔයගොල්ලෝ ඉන්න කියන හේතුව දන්නවද? කාරණා දෙකක් ඉන්නවා. ඔයගොල්ලෝ විතරක් තනියෙන් අරගෙන කතා කරනවා නම් අම්මලා ගිහිල්ලා කියයි. ඔයගොල්ලෝ ගිහින් කියයි අද අපිට මේ ටීචර් අපිට කියලා දුන්නේ මේවා. අම්මලා විතරක් කරන් දුවොත් අද ආවත් කෙනෙක් එයා කිව්වේ මේවා. දැන් දෙකොල්ලම ඉන්නවානේ. නෑ. එයා මේවත් කිව්වා. දෙකම කියන්න පුළුවන්. හරි? දැන් මම අම්මලාත් එක්ක කතා කරන්න. දැන් ඔයගොල්ලන්ට කියන්න තියෙන පණිවිඩය තමයි ඔයගොල්ලෝගේ දරුවෝ අද ඉඳන් ජීවිතේ විශේෂ ගමනකට සූදානම් වෙනවා. ඒ ගමන තමයි අලුත් තරගකාරී විභාගයකට මුහුණ දෙන්න මහන්සි වෙනවා. එතන ඒගොල්ලන්ට පෝෂණය අවශ්‍යයිද නැද්ද? පෝෂණය අවශ්‍යයි. අපි අම්මා කෙනෙක් උනේ ඒගොල්ලන්ට උයන්ඩ පිහඬ පුරුදු කරන්න මේ ඒගොල්ලන්ට උයන්ඩ පිහඬ පුරුදු කරන්නත් එක්ක සහ අපි ඒගොල්ලෝ වෙනුවෙන් කැප කරන්න පුරුදු වෙච්ච. ගොඩක් අය මග ළඟට ඇවිල්ලා කියන අපිට අගය කිරීමක් ලැබෙන්නේ නැහැ. මගේ සායනෙට ඇවිල්ලා. කවුන්සලර් කෙනෙක්නේ හැන්දෑවට ගොඩක් තියෙන්නේ කාන්තාවගේ කඳුළු වෙතන. එක පැත්තකින් ඒක ඇත්තක් තියෙනවා. අපි වාගේ කරන්නේ නැහැ. අපිට වටිනාකමක් දෙන්නේ නැහැ. ඉස්සර කාලේ කාන්තාවෝ මොකක් හරි ආර්ථික කාර්යයක නිරත වෙලා තියෙනවා. ඒක දැනගන්න හොඳම දේ තමයි අපේ නැරවිලි ගී සාහිත්‍යය. හැම එකකම ළමයා නරවලා තියෙන්නේ වෙන කෙනෙක්. අම්මා නෙමෙයි. ඒ කියන්නේ ඒගොල්ලෝ මොනවා හරි දෙයක් කරලා තියෙනවා. අතට අපි මේ කමෙන්ට් කරලාද කවියක් කියමුද? ඈ? පුතේ මේ ලොකු අම්මා වගේ එක නැරවිලි ගියා අගොරක් කියන්න පුළුවන්ද? අවගලන තෝරන වෙනවනේ හරි. 1 2 3 4 නුඹ නලවන මමත් කලුයි පුතු විතරක් කලේ රුළුයි කියන්නේ තමයි මේ නලවලා තියෙන්නේ. ඒ කියන්නේ අම්මා මොකක් හරි කරලා තියෙනවා. ඔයගොල්ලෝ වගේ ඉතින් සාරිය අඳගෙන පොතේ අසම් කරලා නැති වුණා. මොකක් හරි කරලා තියෙනවා. එතකොට මේ ඇතුලේ අපි වටිනාකම් අගයක් දෙයි කියලා විතරක් මුකුත් කරන්න ඕනේ නැහැ. අම්මා නිසා අපි ඒක කරන්නේ. හැබැයි අම්මා කෙනෙක් වුණාම අපිට ගොඩක් දේවල් අතාරින්න වෙනවා. අම්මා කෙනෙක් වුණාම ඒ මව්වත්කමේ අපිට ජීවත් වෙන්න වෙනවා. අනිත් කෙනා වෙනුවෙන් අසීමිත කැපකිරීමක් කරන්න වෙනවා. ඒක තමයි මම දරුවන්ට කියලා දුන්නේ ඕගොල්ලෝ ලොකු කැපකිරීමක් කරලා ඒගොල්ලෝ මෙතනට ගෙනා. ඒතර අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ වෙන කිසි දෙයක් ඒගොල්ලෝ. අපිට ඕනේ ඒගොල්ලෝගේ විභාග පාස් වෙන එක විතරයි. අපි කියන්නේ නැහැ නේ ඒගොල්ලන්ට රෙදි හොදන්න, උයන්න, මල් පැල හදන්න, කඩේ යන්න අපි කියන්නේ නැහැ. අපි කියන්නේ කරගන්න. ඇයි අපි ඒක කරන්නේ? අම්මා විතරයි මම කිව්වා තාත්තයි අම්මයි දෙන්නම. කිසිම දෙයක් බලාපොරොත්තු නැතුව අසීමිත පරිත්‍යාගයක් කරන්න. හැබැයි මේ ළමයි හිතන් ඉන්නවා තාත්තා කියන්නේ ඩ්‍රයිවර්. හරි මලැසි. මම ක්ලාස් ඉඳලා. නේ? තමයි හිතන්නේ නේද? අම්මා කියන්නේ බෑග් එක අතර යුනිෆෝම් හදලා ඔක්කොම කරලා දෙන්න. ඇයි අපි පුරුදු කරන්නේ ඒගොල්ලන්ට? තමන්ගේ වැඩ තමන් කරන්න උගන්වන්න නෑ. ළමයි ඉස්කෝලේ යන රෑස් එකට සහයට හමුදාවක් ආවොත් තමන්ගේ වැඩ කරගන්න ඉගෙන ගන්න නෑ. ඒක නිසා ඒක හරියට ඉගෙන ගන්න. ගන්නන්න වෙනවා. ඒ වගේ වැදගත්ම දේ දරුවන්ගේ ආනන්ද පෙට්ටිය ආයතන. ඕගොල්ලෝ තීරණ ගන්න විදිහට ළමයිට තීරණ ගන්න බෑ. ඒක හැමතිස්සෙම මතක තියාගන්න. ඒගොල්ලෝගේ ආනන්ද පෙට්ටිය ආයතන. මගේ ළඟදී ගෙනාවක පිළිම ළමයි එයා නාන්න හොරයි කියලා ගෙනාවා. අම්මා දැන් කියන්නේ මේ අම්මා නොනොරන්තාම් කියලා. මේක හැමෝම එයා නාන්න කැමති නෑ. කොච්චර හරි බොන්නන්නේ. එයා නාන්න කර යන්නේ. නාන්න කවුරුට යන්නේම නෑ. අනේ කොහොමද කරන්නේ මට ලැජ්ජයි. මට මේ ජීමේ කිරින්ද මට පණ අහගන්න ඉඳලා තියෙන්නේ.
හරි පොඩ්ඩක් එළියෙන් 50 ගන්න එක හරියට බෑ. අවුරුදු 12 පුත ඇතුලේ තියාගෙන මොකක්ද ප්‍රශ්න? ඇයි දන්නවද වැඩ? නෑ පුතේ කියන්නේ. උච්චරම දුර කියන්නේ. අපි ගෙදර හදුවා අලුතෙන් බාත්රූම් එකක්. මම කිව්වා ආන්ටි ඒකෙන්ටි මේ ඩ්‍රයි බාත්රූම් එකක් ලු. හා ඒ කියන්නේ තෙමන්න බෑ තාම කියුබිකල්ස් ගහලා නෑ. ඒතර අම්මා නාන කාමරේට යනකොට ළමයාට කියනවලු නාන කාමරේ තෙමන්න තුනා. හව ගහන නාන කාමරේ තෙමන්න. ඉතින් අවුරුදු 12 පිරිමි ළමයාට තේරෙන්නේ නෑ නාන කාමරේ තෙමන්න තුනාන්න. එයා කිව්වා හින්දි පික්චර් බලලා හින්දි පික්චර් එකක තිබ්බලු නළුවේ පිරිමි ළමයිගේ ලෝකේ වීර්යයනේ. නළුවේ ඇස්සි තිබිටිනේ නැටුමක් නටනවා. පදිරම් ජාලික ගන්න නටනවා. කොල්ල කරන්නේ උට නිදහස අනිත් හැම වෙලාවෙම ටියුෂන් නේ. උට නිදහස හම්බෙන්නේ බාත්රූම් එක ඇතුලේ හින්දා කොල්ල ෂවර් එක දාගෙන මේ ෂවර් එකේ වැස්සක් කියලා හිතාගෙන අර සින්දුව කීකේ නටනවා නාන කාමරේ ඇස්සේ. ඒතකොට අම්මට තියෙන ප්‍රශ්නේ නාන කාමරේ දිව විතරක් නෙමෙයි දෙන්නේ අර ප්ලාග් කරා මේවා ඔක්කොම දෙනවා. මෙතන ෆියුස් යනවා. හරි සරල දෙයක්. ඉතින් මේ ළමයිගේ ලෝකේ ආයෙත් අඩුවෙන් තමයි මේව කරන්නේ. නැද්ද? ළමයිගේ ලෝකේ ආයෙත් අඩුයි. අපේ ආයුධ පෙට්ටියේ තියෙන ආයුධ ළමයිගේ ලෝකේ නෑ. ඉතින් අම්මා එක තේරුම් ගන්න ඕනේ. ඒ වගේම අම්මලා ළමයින්ට කියන ටයි පාගන්න එපා. අලුතෙන් ටයි කරේ පාගන්න එපා. දැන් ඔක්කොලේ උනේ පාගන්න එපා. ඉතින් අනේ ළමයින්ට පියාඹන්න බෑනේ. ගේ ඇතුලේ පුළුවන්. ඔයගොල්ලෝ කියන දැන් ඔය කියන එහෙම කියනාට තමයි දිනාව නතර කරගන්න බැරි. මේවා කියන්න එපා ළමයින්ට. ටයි පාගන්න බගම ඇත්තටම යන්නේ කොහමද? උන්ති කොරවක් කන්නේ නුඹලේ යනවා වගේ අමාරුවෙන් යනවා. මහන්සියලා ඉන්නේ ළමයි ගෙදර. ළමයිගේ මහන්සිය තේරුම් ගන්න පුළුවන් පොත් බෑග් එක දාන විදිය බලන්න කියලා. හරි? දැන් මේ තාත්තලට උනා මේ අනිත් අපේ හැඟීම් පිට කරන්න පුළුවන් තැන ගෙදරනේ. ඒ ගෙදර අපි හැඟීම් පිට කරන්නේ අනිත් ගෙදර රිදෙන විදියට නම් ගේ ඇතුලේ අපි සතුටින් නෙවෙයි නේද ඉන්නේ. ලස්සනට හදාගත්ත ගේ. අපි නිවාඩුවේ ඉන්න හද බලන්න අපි කෝට්ටයක් එකකුත් අදලා සඳලු තලයකුත් අදලා හැබැයි හද බලන්න ඒක නගින්න වෙලාවක් නැහැ. එක්සර්සයිස් මැෂින් එක දාලා ඒක ඉතිවරන ඇඟාඩු කරගන්න කියලා දැන් ඒක ඉතිවරන ඒක නවට ඒව කරන්න බෑ. හැබැයි අපේ ගෙදර ට්‍රෙඩ්මිල් එකක් තියෙනවා කියලා සතුට තියෙනවා. ට්‍රෙඩ්මිල් එක පදින්නේ නැහැ. අපි එහෙම මිනිස්සු නැද්ද? ඇත්තටම අපි වටිනාකම් දෙන්නේ වටිනා දෙන්නේ නෙමෙයි. අපි පහුපානිකයි ඒවා ප්‍රෝගන ඒවා සතුටින් තියාගෙන ඒවා විඳ ගන්න දඟලන. ඒවා පරිස්සම් කරන්න දඟලන. යන්ත්‍ර වගේ නෙමෙයි ළමයිගේ උණු කැඩෙන. යන්ත්‍ර අපව හදන්න පුළුවන්. ඔළුව කැඩුවොත් හදන්න බෑ. දැන් මම මේ කියන්නේ අනේක. මගේ නම් දවසකට දුරකථන ඇමතුම් වෙන ප්‍රමාණය කියන්න බෑ. සායනයට සෙන්සරාදා ඉඳලා කොයි දවසක හරි කතා කරන තැනට එන ප්‍රමාණය කියන්න බෑ. අමාරුයි හම්බෙන්නේ. හැබැයි කොහොම හරි ඒ එන්නේ හේතුව මානසික එක දේවල් නිසා නොසන්සුන් වෙච්ච අය. මානසික රෝග හැදෙන්න කාරණා 4ක් බලපාන. එකක් ජානමය හේතුව. දෙක අම්මා දරුවෙක් කුස තුල ඉන්නකොට අම්මා අසතුටින් ඉන්නවා. ඒක බලපාන. ඊළඟට ඩිලිවරි එකකදී ඇතිවෙච්ච තෙරපුමක් නිසා වගේ දෙයකදී බලපාන්න පුළුවන්. නමුත් දැන් වෛද්‍ය විද්‍යාව දියුණු නිසා ඒක අඩුයි. හතරවෙනි හේතුව තමයි ඔයගොල්ලෝ අවධානය යොමු කරන්න ඕනේ. අඳුරු ව්‍යසනකාරී ළමාවියක් තිබුණොත් දරුවෙකුට මානසික රෝග හැදෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒක නිසා ඒක නවත්තන්න පුළුවන් අම්මලාට. අම්මලා තාත්තලා ඒක නවත්තන්න. අඳුරු ව්‍යසනකාරී ළමාවියක් දරුවෙකුට ඇති කරලා දෙන්න එපා. හැමදේම දෙන එකක් හොඳයි කියලා හිතන්න එපා. හොඳ තැනකින් කාලා ට්‍රිප් එකක් ගිහිල්ලා ඒකනේ මේ ජීවිතය කියන්නේ. අම්මයි තාත්තගේ ආරක්ෂාව ඇතුලේ අපේ අත්තට ඇතුලේ දරුවා ගොඩක් සුරක්ෂිතයි. අනේක හරියට තේරුම් ගන්න. ඒතර ඕගොල්ලෝගේ ප්‍රශ්න දිලා දැන් මම කිව්වා නේද? ඕගොල්ලන්ට දිගු කාලීන මතකයේ තැන්පත් වෙන දේවල් අඳුරු අවිඥානික තැන්පත් වෙනවා කියලා. මේ ළඟදී දවසක මගේ ළඟට ආවා විවාහක ජෝඩුවක්. ජෝඩුවක් මේ එක්කෙනා යාවේ යාගාමී දකුණු පළාතේ යාගේ විවාහයට ගියාම මේ විවාහයේදී එයාගේ දෙමව්පිය යෝජනා කරලා තියෙනවා ගෑනු ළමයාගේ මේ ඔයා අඳින්න ඕනේ මුළු ඇඳුම. ඒ කියන්නේ අර රටිනිට යන. ඒකට පිරිමි ළමයාගේ තාත්තා කියලා අපි දකුණේ මිනිස්සු අපිට ඒක අඳින්න එක සුදුසු නෑ. අපි ඒක අඳින්නේ නෑ. දැන් කසාද බඳලා අවුරුදු 8කට විතර පස්සේ අර නෝනා රණ්ඩු වෙනවා ඔයා ඇඳේ නෑ නේද?
ඔයාගේ අම්මයි දමියම කිව්වනේ ඒ කියන්නේ අඳුරු අවිඥානේ තැන්පත් කරගෙන ඉන්නවා වැරදි සිතුවිලි. අවුරුදු 8කට පස්සේ දික්කසාද වෙන තරමකට ගිහිල්ලා අර මුළුවෙන් පරාදි. හරිම තාම ඔබ දෙන්නේ. ඇයි? නරක සිතුවිලි තැන්පත් වුණාම ඒක අයින් කරන්න අමාරුයි. ඒකමයි හිතෙන්නේ. ඒකමයි හිතෙන්නේ. ඔයගොල්ලෝ පුළුවන් නම් මගේ YouTube channel එකට ගිහිල්ලා මේව බලන්න ආයෙ මේක කියන එක තේරුමක් නැහැ. අමාරු සාමයක් කියලා ගියවහම ඒකයි. බලන්න. ළමයින්ගේ මනස ගැන ගොඩාක් දේවල් හිතන්න ඕන. ආයෙත් මේව හදි ගස්සන්න බෑ. ඒකෝට ඒගොල්ලෝ වළං කට්ටු වගේ වෙනවා. වළං කට්ටු මොකද්ද වෙන්නේ? වළං හදන්නේ මොනවයින්ද? මැටි. හැබැයි වලද කැඩුණාට පස්සේ වලදට හා කරන්න පුළුවන්ද? බෑ. පොළොවට කැඩිලා විසිරීලා යනවාද මැටි කියලා? නෑ. අන්න ඒ වගේ තත්ත්වයකට ළමයිපත් වෙනවා. වළං කට්ටු වගේ තත්ත්වයකට. ගෙදරටත් නෑ පිටත් නෑ. කොච්චර දරුවෝ වෙනවද මානසික වේග පීඩනයටපත් වෙච්ච. ඔය ඈත කලාතක දරුවෙක් ආවා එකම දේ 3 සැරයක් කියනවා. 3 සැරයක් කියන්නේ ඒක පව් ඇත්තටම. මෙහෙම පාරේ යන ගමන් ගැපිලි ළමෙක් අහලා තියෙනවා මට ඉරේසරේ දෙනවා කියලා. ගෑන ළමයා මෙහෙම පර්ස් එකකින් අරන් ඉරේසරේ දුන්නා. තරහ වෙන්න එපා මම මෙහෙම කිව්වට මේ තත්ත්වයට යන්න මුළු පාන්න හේතු උනේ ඒකට ගුරුවරියක් මේක දැක්කා ළමයින්ම තේරුම් ගන්න කියලායි මම මෙතන ඉන්න ගුරු මහත්මියට කියන්නේ. එයා මොකක්ද දුන්නේ කියලා. ළමයා කොහොමද ඉරේසරයක් දුන්නේ? හැබැයි පිළිගත්තේ නෑ. ගහ අරන් ගිහලා හරියට තා විශාල වැරද්දක් කරා වගේ ඉච්චා ළමයා සුයිසයිඩ් කරගන්නවා. ඊට පස්සේ ඒ ළමයා මගේ ගේනකොට 3 සැරයක් කියනවා. දැන් අපි හිතමු නම ඇහුවොත් නම අපි හිතමු අමා කියලා. අමා ගාලා 3 සැරයක් කියනවා. ඒ ළමයාගේ ඔළුවට ඉච්චට හදවල පීඩනය. ඊට පස්සේ මම කොහොම හරි හොයාගෙන ඒ ගුරු මහත්මියට කතා කරා. සැමියා මෙය ගිහිල්ලා ආබාධිත දරුවෙක් ඉන්නවා. නැන්දම්මගේ අධික පීඩනයෙන් ජීවත් වෙනවා. සිවියර් ડિප්‍රෙෂන්. ළමයි හැම කෙනෙකුටම මෙහෙම මේ කරලා දෙනවා කවුරුත් අඳුරගත්තේ නැහැ. ට්‍රිගර් එක සමහර වෙලාවට වෙන දෙයක්. දැන් අර නාන්න බෑ කියපු ළමයා ට්‍රිගර් එක නාන්න බෑ කියන එක නෙමෙයිනේ. හේතුව අම්මා නාන්න කාමරේ දෙපන්න එපා කියලා. ළමයා ආන්න බයයි අම්මා. කොහොමද නාන්න කාමරේ දෙපන්න නැතුව නාන්න? හරි? ඇයි ළමයින්ගේ ආයුධ පෙට්ටිය ආදාගෙන ඉන්නවා. ඒ වගේම ඕගොල්ලෝ දරුවන්ට දඬුවම් කරන නිසා. දරුවන්ට දඬුවම් කරන එක ශාරීරිකව දඬුවම් කරන්න එපා. ළමයාව අපයෝජනය කරන්න පුළුවන් ලිංගිකව සහ මානසිකව කායිකව. මානසිකව අපයෝජනයට ලක් කරන එක තමයි ගොඩාක් නරක. අවුරුදු 27ක තරුණ විදායක නිලධාරිනියක් මගේ ළඟට ආවා. එයාට තේ කෝප්පයක් වෙන පිටින් දකින්න බෑ. හිතන්න පුළුවන්ද? ඔය කොන්ෆරන්ස් එකකදී තේ කෝප්පයක් එක පෙනත් එක්ක තිබුණොත් සියල්ලම අමතක වෙනවා. ප්‍රසන්ටේෂන් ඔක්කොම දාලා එයා ටක්කා ඉතින් නැගිටින්න යනවා. කොහොම හරි මේ මගේ දේශනයක් දැකපු කෙනෙක් යාව ගෙනාව හේතුව බලන්න කොච්චර කවුද කියලා. එයා පුංචි කාලේ ශිෂ්‍යත්වයේ පාසල මේ කොළඹ පැත්තේ ඉස්කෝලේකට එව්වා. එවනකොට නතර කරේ පුංචි අම්මා කෙනෙක්ගේ ගෙදර. ඒ පුංචි අම්මා හැමතිස්සෙම තේ හදනකොට යාගේ ළමයින්ට දෙනවා තේ. මෙයාගේ ළමයට තේ දෙනකොට කියනවා "බෝ මෙයාට හරියට තේ බොන්න ඉපේ. මෙයාට හරියට තේ බොන්න ඉපේ." කවුද? 10ක පුංචි ළමයින්නේ. අර මේ ඔයගොල්ලන්ට මතකද ඉස්සර මටත් තිබුණා එහෙම කෝපයක් දෙපැත්තෙම බකමුණක් කියන දෙපැත්තේ අත් දෙකෙන් අල්ලගෙන අන්න ඒ කෝපේ. ඒකෙන් පෙර පිරෙන්න මෙයාට තේරුණා මෙයාගේ මනසේ තැන්පත් වුණේ දුක. අපි ඔය හිතුවට පුංචි ළමයි වෙන ඈදෑගේ වල නතර කරාම ඩිස්ක්‍රිමිනේට් වෙනවා. තමන්ගේ ළමයාට සලකන දැන් ඒ විදිහට තව ළමෙක් මට අඬන්නකෝ එයා පිරිමි ළමයි. එයා අඬනවා මැඩම් මම හැමදාම දුක් වෙනවා. මං හිටපු පුංචි අම්මලාගේ ගෙදර බාප්පා තමයි මගේ තාත්තගේ මල්ලි. නමුත් පුංචි අම්මා හැමතිස්සෙම එයාගේ ළමයින්ට පුතේ කන්න එන්න පැටියෝ කියනවා. මම අහගෙන ඉන්නවා. මට හැමදාම කියන්නේ කැමැති. මට ඒක හරි බදයක්. මට ඒක හරි දුකක්. ඒ තාත්තලා හාරපොල් තමයි ගෙනත් දෙන්නේ සල්ලි දෙන්නේ නැහැ. මේ ළමයා කොච්චර ලොකු පීඩනයකට පත් වෙලාද කියනවනම් අදටත් එයාට ඒක මානසික පීඩනයක්. අපි ඔය හිතුවට නෑදෑයගේ වල නවත්තන එක හොඳයි කියලා සමහර තැන්වලදී ළමයි එහෙම ඩිස්ක්‍රිමිනේට් වෙනවා. මම කැමති මේක අහන අය සමහර YouTube එකේ අහන අය උනත් ඔබේ අත්දැකීම් අපිට දාන්න කියන්න. ගිහින් බලන්න ගොඩක් අය මේවා ඔව් ඇත්ත කියලා කියනවා. හැබැයි කවදාවත් තව ළමයෙක් ඉස්කෝලේ යන්න නතර කරගන්න එපා. ඒ දරුවට දරුවෙක් වගේ සලකන්න බැරි නම්. නේද? ඒ දරුවට දරුවෙක් වගේ සලකන්න බැරි නම් ඒක කරන්න එපා. හැමෝම දරුවෝ ඒ දරුවට ඒ විදිහට සලකන්න පුළුවන් වෙන්න ඕනේ. මම මේ වේදනාව මමත් දන්නවා. මම
වසරක ඇතුළත ලෙස. ඒක නිසා මම ඕගොල්ලන්ට කියන්නේ දරුවන්ගේ ආයුධ පෙට්ටිය ආයුධ අඩුයි. දරුවන්ගේ ආයුධ පෙට්ටියට අලුතින් ආයුධ අතුරු කරන්න බෑ බලෙන්. ඕගොල්ලෝ තීරණ ගන්න විදිහට දරුවාට තීරණය ගන්න බෑ. මේ හැම දෙයක් ගැනම හොඳට හිතලා බලන්න. අපිට මල්ලවගේ ලස්සන ගෑන් ළමයි ටික අනාගතයේදී ලෝකෙට බිහි කරන්න පුළුවන්. දුවලටත් මම කිව්වේ ඒක තමයි. අපි කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ විභාග ප්‍රතිඵලවල ඕගොල්ලෝගේ දියුණුවට කරා ළඟාවේ. මොකද ඒක අපි ගන්නෙ නැහැ. අපිට ඕනේ ඒ දරුවෝ හොත්තරන අරම ගානේ අපි දරුවෙකින් එන්නක්වත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි ඒක බලාපොරොත්තු වෙන්නේ නැහැ. අම්මා කියන්නේ එහෙම කෙනෙකුට. අම්මා කියන්නේ කිසිම දෙයක් බලාපොරොත්තු නැතුව දෙන කෙනෙකුට. කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි ඒගොල්ලෝම මේ තැනට අරගෙන යන්න පුළුවන් වෙන්න ඕනේ. තාත්තලාත් එහෙමයි. දරුවන් වෙතට අරගෙන යන්න තාත්තලා ලොකු වෙහසක් ගන්නවා. හැබැයි තාත්තලාගේ ආදරේ පේන්නේ නැහැ. තාත්තලාගේ ආදරේ ප්‍රදර්ශනාත්මක නැහැ. මේ හැම දෙයක්ම පිටිපස්සේ ඒ විදිය තාත්තලා ඉන්නවා. තමන්ගේ අල්මාරියේ ඇඳුමක් දෙකක් තියාගෙන දරුවන්ව නෝනලාව ලස්සනට සතුටුසෙන් තියෙන තාත්තලා ගැන මම දන්නවා. ඒක නිසා මේක ඇතුලේ අපිට තේරෙන්නේ නැති හැඟීම්බර සොඳුරු සිතුවිලි තියෙනවා. ඒව හරියට හැඟීම්බර. අන්තිමට මම ඔයගොල්ලන්ට කියන්නේ සමබර පෞරුෂයක් තියෙන ගෑන් ළමෙක් බිහි කරන්න නම් නාට්‍යවල රඟපාන්න ඕනේ, නැටුම් කරන්න ඕනේ, සෙල්ලම් කරන්න ඕනේ, ට්‍රිප් යන්න ඕනේ, චිත්‍ර අඳින්න ඕනේ, සින්දු කියන්න ඕනේ. මේ මොලේ එක පැත්තක් වැඩෙන්නේ එහෙම නෝ. කරුණා කරලා ටියුෂන් කියලා අර හැම පැත්තම නැති යාන්ත්‍රික ගෑනු ළමෙක් බිහි කරන්න එපා. ඒ යාන්ත්‍රික ගෑනු ළමෙක් බිහි කරොත් එයා සමාජ ජීවිතයේදී අසාර්ථක වෙනවා. මම ඉස්කෝලේ හැම වැඩක්ම කරා. ඒ කරලා දැන් ඉතින් අද විභාගත් පාස් වුණා. ඒකල මේ තැනට එන්න මේ විශ්වාසයට එන්න පුළුවන් උනේ විභාග කණ්ඩායමේ ඉන්න නිසා. නටන සිද්ධ කියන්න පුළුවන් උනේ නැටුම් කණ්ඩායමේ නාට්‍ය කණ්ඩායමේ ඉන්න නිසා. ඉතින් එහෙම පැතුවම ළමයින්ට ඕන ප්‍රශ්නකට උත්තර දෙන්න පුළුවන්. හැම ප්‍රශ්නකදීම ඒගොල්ලෝ විසඳුම ගත්තාට පස්සේ ඕගොල්ලෝ විසඳුම කියලා දෙන්න. ළමයින්ට ප්‍රශ්නට විසඳුම් ගන්න විදිය කියලා දෙන්න. එහෙම නැත්නම් ළමයා යාන්ත්‍රිකයි. යාන්ත්‍රයකට හැංගීම් දැනෙන්නේ නැහැ. ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් කියන එක හරි වැදගත්. බාහ්‍ය බුද්ධිය කියන එක හරි වැදගත්. බාහ්‍ය බුද්ධිය කියන එක හරි වැදගත්. මේගොල්ලෝ හිතන්න පුරුදු වෙන්නේ අනිත් අයට ආදරය කරන්න පුරුදු වෙන්නේ අනිත් අයට ගෞරව කරන්න පුරුදු වෙන්නේ එහෙම. ඒ වගේම තමන්ගේ ජීවිතය ඇතුලේ සමබර පෞරුෂයක් හදාගන්න දුවෙක් හදන එක පහසු නෑ. ළමයි හදන්න ඕනේ. හැදෙන්න දෙන්න එපා. මොකද මම පිරිමි ළමයිටත් කියනවා, ගෑනු ළමයිටත් කියනවා. හදන්න කෙනෙක් අසාද බලින්න එපා. හැදිච්ච කෙනෙක් අසාද බලන්න. හදන්න කෙනෙක් බැලුවම හරි අමාරුයි. ඊට වඩා මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් අහන්න පුළුවන්. මම විනාඩි 5ක් වේදිකාවේ ඉන්නවා. ඒක අවසාන වශයෙන් මම ඔයගොල්ලන්ට කියන දේ තමයි තරු පොඩි නෑ. ඒ අපිට පේන විදිය අපි පොඩි නෑ. ඒ අපි ගැන හිතන විදිය. තරු පොඩි නෑ. ඒ අපිට පේන විදිය අපි පොඩි නෑ. ඒ අපි ගැන හිතන විදිය. ඒ වගේම මිනිස්සේ බාලිකාවේ උසස් පෙළ පන්ති වලට අද එකතු වෙච්ච දුවලට විශ්වවිද්‍යාලයට ගිහිල්ලා අනාගත ලෝකේ ඉතාම සාර්ථක සොඳුරු කාන්තාවන් වෙන්න, හොඳම කෙනෙක් වෙන්න, බිරිඳක් වෙන්න, හොඳ වෘත්තික කාන්තාවක් වෙන්න ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මෙතන ඉන්න හැම අම්මා කෙනෙක්ම මට වඩා වාසනාවන්තයි. හැබැයි මට නැති දේ ඔබට හිමිවීම ගැන මට දුකක් නෑ. දුව ඉන්නවා කියන එක ඇත්තටම මල් පාත්‍යක් තියෙන මිදුරක් වගේ, හඳක් පිරුණු හඳක් තියෙන අසක් අයිති කෙනෙක් වගේ. ඒ සතුට ඕගොල්ලන්ට මුක්ති විඳින්න අවසර තියෙනවා. එක දිහා ඈතින් නම් බලාගෙන සතුටු වෙන්න මට අවසර තියෙනවා. ඉතින් ඒ සියල්ලම මැද ඕගොල්ලන්ට හොඳ දුවෙක් හැදීමේ ප්‍රීතිය මුක්ති හොඳ වෘත්තික කාන්තාවක් හැදීමේ ප්‍රීතිය මුක්ති විඳින්න මොනවා නැතත් යහපත් ගැහැණු දරුවෙක් හදන්න හදපු සතුට මුක්ති විඳින්න අම්මා කෙනෙක් විදියට වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හැමෝටම සුවදායි හිත දවසක් ප්‍රාර්ථනා කරමින් මම සමුගන්නවා.